සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. අපගේ ගුරුදේවයන් වහන්සේට නමස්කාර වේවා. අද දින මේ සංගායනා ධර්ම දේශනාවේ සදැහැති අනුග්‍රහය දරන්නේ ස්වීඩනයේ පදිංචි පින්වත් පී.ඒ. ගාත් පියාණන්, සිල්වියා ගාත් මෑණියන් සහ ඩොමිනික් පුතණුවන් ඇතුළු පින්වත් පිරිසයි. ඒ පින්වතුන් මේ ධර්ම දානමය පින රැස්කොට ආශිර්වාද කරමින් සිත පතන්නේ ඩොමිනික් පුතණුවන්ට කායික සහ මානසික සුවපත් භාවයේ පිණිසත් නිරතුරුවම සත්පුරුෂ ඇසුර ලැබීම පිණිසත් ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ සියලු පින් උපකාර වෙත්වා කියන උතුම් අදහසින් පින්වත්නි, අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා. ඒ ධර්මය අහලා ඒ ධර්මයට කැමැත්තෙන් වාසය කරනවා. ඒ ධර්මය තුලින් අපට ජීවිතේ සුවපත් කරගන්න, අපේ ජීවිතේ සැනසීමෙන් ගත කරන්න කැමැත්තක් අපි හැමෝටම තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට එහෙම කැමැත්තක් උපදවාගෙන පමණක් මදි. ඒකට අපි අපේ ජීවිතේ සුවපත් කරගන්නට, අපේ ජීවිතේ සැපවත්ව ගත කරන්න අපි අවංකව උත්සාහයක් දැරිය යුතුයි. අපි උත්සාහවත් වෙන පමණට, කැප වෙන පමණට අපේ ජීවිතේ ධර්මය තුලින් සුවපත් වෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ඒ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මය පුරුදු කරගන්නට යම්කිසි කැපවීමක්, මහන්සියක්, උත්සාහයක් අත්‍යවශ්‍යයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව අපිට සැනසීමක් ලබන්න පුළුවන් නම් මේ ලෝකේ හැමෝම සැනසීමෙන් ඉන්න ඕනේ. මේ ලෝකේ මිනිස්සු හරි සතුටින් ඉන්න ඕනේ. ප්‍රීතියෙන් ඉන්න ඕනේ. සැහැල්ලුවෙන් ඉන්න ඕනේ. එහෙම එකක් මේ ගොඩාක් අයගේ ජීවිතවලට, බහුතර පිරිසක්ගේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. බිය, තැති ගැනීම, ඊළඟට අපේක්ෂා බංගත්වය, ශෝකය, හැඬීම, මේවා තමයි ගොඩක් අයගේ ජීවිතවල පිරී තියෙන්නේ. ඒකට හේතුව තමයි අපි සැනසීම හොයන ලෝකේ, සැනසීම හොයන ලෝකෙ තුල සැනසීම ලැබෙන්නේ නැහැ. අසහනයම ලැබෙනවා.
දුක පීඩාවම ලැබෙනවා. ඒක තමයි ඇත්ත කතාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ දේශනා කොට පෙන්වා දුන්නේ අපි සදහටම සුවපත් වෙන එකක්. අපේ සුවපත් භාවය, සැපවත් භාවය නැති වෙන්නේ නැති එකක්. බුදුරජාණන්සේ ගැන්වුවේ. බුදුරජාණන් වහන්සේ ඒ උගන්වපු ඒ ධර්මයේ තුලින් අපේ තියෙන අසහනකාරී දුක් පීඩා ස්වභාවය මේ නැත්තරම නැති වෙනවා. බුදුරජාණන් වදාලා එක වෙලාවක මහණෙනි මේ වෛද්‍යවරු මේ මිනිසුන්ගේ රෝග පීඩා සුව කරන්න ඖෂධ දෙනවා. ඖෂධ වර්ග දෙනවා. සමහර අයට දෙනවා ශරීරයේ තියෙන යම්කිසි විෂ, ශරීරගත වෙලා තියෙන යම්කිසි ශරීරයට අහිතකර යම් විෂ තියෙනවා නම් ඒ විෂ අයින් වෙන්න කියලා සමහර වෛද්‍යවරු මේ ලය විරේක කරනවා. ඒ කියන්නේ මුඛයෙන් බඩේ තියෙන අපවිත්‍ර දේ පිට වෙන්න බෙහෙත් දෙනවා. ඊළ බඩ විරේක දෙනවා. නැත්නම් ගුද මාර්ගයෙන් ශරීරයේ තියෙන අපවිත්‍ර දේ ඉවත් වෙන්න බෙහෙත් දෙනවා. බුදුරජාණන් වදාලා ඒ විදියට මේ විරේක වෙන්න දෙන බෙහෙත් වෛද්‍යවරු ඒ කෙනා ඒ බෙහෙත් පාවිච්චි කරපු කෙනාගේ ලය විරේක හෝ බඩ විරේක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් කිව්වා. හැබැයි තථාගතයන් වහන්සේ විසින් යම් කෙනෙකුට ධර්මයක් වදාළද අන්නේ ධර්මයේ තුලින් මේ දුක, ශෝකය, පීඩාව, අසහනය, ජරාව, මරණය, ශෝකය, වැළපීම සියල්ල ඒ කාන්තයෙන් නැත්තටම නැති වෙනවා කියලා බුදුරජාණන් වදාලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් වෛද්‍යවරයෙක්. බුදුරජාණන් ශල්්‍ය වෛද්‍යවරයෙක්. සියලු රෝග පීඩා නැත්තටම නැති කරන්න බෙහෙත් දෙන්න දන්න එකම වෛද්‍යවරයා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සියලු රෝග පීඩා, සියලු කායික මානසික සියලු දුක් පීඩා නැත්තටම නැති වෙනවා. දුරින්ම දුර වෙනවා. නැවත හට නොගන්න ආකාරයටම දුර වෙනවා. එවන් වූ ධර්මයක් තමයි ඔබ මේ ශ්‍රවණය කරන්නට අදත් සූදානමින් ඉන්නේ. අපේ ජීවිතය තුළ අපිව හසුරවන කරුණු තුනක් තියෙනවා. අපිව ජීවිතය තුළ හසුරවන කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුනෙන් තමයි අපිව අසහනයට පත් කරන්නේ. අපිව දුකට පත් කරන්නේ. අපිව පීඩාවට පත් කරන්නේ. ඒ තමයි අපේ හිතේ හටගන්න රාගය. මේ හිතේ හටගන්න රාගය තුලින් අපිව අසහනයට පත් කරනවා. මේ හිතේ හටගන්න ද්වේෂය තුලින් අපිව අසහනයට පත් කරනවා. මේ හිතේ හටගන්න මුලාව, මෝහය තුලින් අපිව අසහනයට පත් කරනවා. එතකොට මේ ජීවිතය තුළ අපි පාවිච්චි කරන ඇස්, කන්, නාසා, දිව, කය, ශරීරය කියන මේ ආයතන 6 පාවිච්චි කරලා තමයි අපි සැප දුක විඳින්නේ. එතකොට මේ සැප දුක විඳින්න පාවිච්චි කරන ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතනයන් මෙහෙවන්න කරුණු තුනක් ඒකට උදව් කරනවා. ඒ කරුණු තුන මත පිහිටලා තමයි අපි මේ සැප විඳින්න, දුක් විඳින්න මේ ඇස, කන, නාසය, දිව, කය, මනස පාවිච්චි කරන්නේ. මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය. අපිට ලෝභය, ද්වේෂය, මෝහය කියලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ලෝභය, ද්වේෂය, මෝහය, රාගය, ද්වේෂය, මෝහය පවතින අපේ ජීවිතේ අපිට මොන දේ ලැබුණත් අපේ හිත තෘප්තියකට පත්වීමක් වෙන්නේ නැහැ. මොන දේ ලැබුණත් අපේ ජීවිතය තුළ තියෙන දුක් පීඩා, අසහනකාරී බව නැති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේක දැක්කා. බුදුරජාණන් දැක්කා රාග, දේශ, මෝහ වලින් යුක්ත පුජ්‍යලයා, සත්වයා හැමතිස්සෙම ගින්නකට පැනපු කෙනෙක් වගේ. රාගය කියන්නේ ගින්නක්. හිතේ හටගන්න රාගය, එහෙම නැත්නම් ලෝභය කියන්නේ ගින්නක්. හිතේ හටගන්න ද්වේෂය ගින්නක්.
හිතේ හටගන්න මෝහයේ ගින්නක් බුදුරජාණන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ රාගය නැමැති ගින්න එදා ගයාවේ වජිරාසනයේ මත වැඩහිඳ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝ සෙවණේදී රාග ගින්න සදහටම නිවා දැම්මා. හටගන්නේ ඒ ගින්න නැවත ඇවිලෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශගින්න බෝධි මූලයේදී නිවා දැම්මා. බුදුරජාණන් වහන්සේ මෝහගින්න බෝධි මූලයේදී නිව්වා. හටගන්නේ ආයමත්. රාගගින්න නිවලා, දේශගින්න නිවලා, මෝහගින්න නිවලා බුදුරජාණන් වහන්සේ අපිට කිව්වා නිවා ගන්න රාගය. නිවා ගන්න ද්වේෂය, නිවා ගන්න මෝහය කියලා අපිට පෙන්වා දුන්නා. අපි යම් දවසක මේ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට රාගගින්න නිවුවොත්, දේශගින්න නිවුවොත්, මෝහගින්න නිවුවොත් සදා සුවපත් භාවයට පත් වෙනවා. සදා සැනසීමට පත් වෙනවා. සදා දුකෙන් අත් මිදෙනවා. ඒ නිසා අපි මේ ශ්‍රවණය කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට බහුල වශයෙන් අහන්න ලැබීම නිසා අපිට සමහර විට ඒක සාමාන්‍ය දෙයක් වෙලා ඇති. නමුත් මේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මය ගොඩක් කැපවීම කළා අවබෝධ කළා දේශනා කරපු ධර්මයක්. මේ ධර්මය ඒකාන්තයෙන්ම හරිම ගැඹීර, හරිම විස්මිත, හරිම සුන්දර, පරම පූජනීය ධර්මයක්. මේ ධර්මයේ තුල විතරයි අපි සදාතනිකව සැපයට පත් කරන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ ධර්මය අපි පුරුදු කර ගැනීමට මේ ලැබුණු මනුස්ස ජීවිතය තුළ උත්සාහයක් කැපවීමක් අනිවාර්යෙන් කළ යුතුයි. මොකද අපි හොයන සැනසීම මේ මනුස්ස ලෝකයේ තුල හොයන සැනසීම මනුස්ස ලෝකයේ තුල ඉඳන් අපි ලබා ගන්න උත්සාහ කරන සැපත හරිම මෝහයත් එක්ක පවතින එකක්. අනවබෝධයකුත් එක්ක පවතින එකක්. ඒක නිසා තමයි අපි මොන දේ ලැබුණත් අපිට සතුටක් නැත්තේ. මොන දේ ලැබුණත් සතුටක් නැහැ. ලැබීම් නොලැබීම් දෙක තුලම අපේක්ෂිත කම්පණයට දුකට ශෝකයට පත් වෙනවා. ඒකට හේතුව තමයි මෝහය තුළ උපද්දවා ගන්න යන සැපය ඇත්තක් නොවේ, සත්‍යයක් නොවේ. බොරුව තුළ සැපේ උපද්දවා ගන්න ගිහිල්ලා තමයි අපි පිච්චුණු කෙනෙක් වගේ, ගින්නකට පැනපු කෙනෙක් වගේ ඉන්නේ. ඒ නිසා ධර්මයේ දන්න අය, ධර්මයේ පුරුදු කරන අයට තේරෙනවා ඇති ධර්මයෙන් උපදින සැපය, ධර්මයෙන් උපදින සැනසීම, ධර්මයෙන් අපේ ජීවිතයට උපද්දවන්නේ කොයි වගේ සැපයක්ද කියන එක ධර්මයේ පුරුදු කරන කෙනා දන්නවා. ධර්මයේ සිහි කරන්නේ නැති කෙනාට ඒක දන්නේ නැහැ. ඒ අඳුරේ ඉන්න කෙනෙක් වගේ. අඳුරේ ඉන්න කෙනෙකුට ඇස් පේන කෙනෙකුට පේන දේවල් කවදාවත් පේන්න විදියක් නැහැනේ. අන්න ඒ වගේ තථාගත බුදු කෙනෙක්ගේ ධර්මයේ පුරුදු කරලා ඒ ධර්මයෙන් ලබන සැබෑම සැනසීම ධර්මයේ හිතන්නේ නැති කෙනෙකුට කවදාවත් තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි අපි හරි වාසනාවන්තයි තථාගත අරහත් සම්බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න. ඔබ වාසනාවන්තයි. අපි ඒ බුද්ධ වචනේ මේ විදිහට හරි උපුටා දක්වමින් කියන්න වාසනාවන්තයි. මේ වාසනාව සසරේ පිනකින් ලැබිච්ච දෙයක්. ඒ නිසා පින්වතුනි පිනෙන් ලැබුණු මේ දේ අපි වර්ධනය කර ගැනීමට අපි හැමෝම උත්සාහවත් වෙන්න ඕනේ. මම ඔබට කිව්වා අපේ ජීවිතය තුළ බලපෑම් කරන ප්‍රධාන කරුණු තුනක්. ඇස කන නාසය දිවකය මනස කියන හයට බලපෑම් කරන්නේ රාගය, ද්වේෂය, මෝහය. රාගය ඇති වුණත් ඇස කන නාසය දිවකය මනස ඔස්සේ ක්‍රියාත්මක වෙද්දී හරිම පීඩාකාරී. ද්වේෂය ඇති වුණත්, තරහ ඇති වුණත් ඇස කන නාසය දිවකය මනස ඔස්සේ ක්‍රියාත්මක වෙද්දී හරිම දුක්ඛිතයි. මුලාව ඇති වුණත් ඇස කන නාසය දිවකය මනස ඔස්සේ ක්‍රියාත්මක වෙද්දී හරිම දුක්ඛිතයි. එතකොට අපි දැන් වර්තමාන කාලේ ගත්තොත් අපි දැන් මේ ජීවත් වෙලා ඉන්න කාලේ ගත්තොත් මේ ඒ කෙලෙස් වලින් අපිව වැහිලා ඉන්නේ. අපි කෙලෙස් නැමැති මඩේ බැහැලා ඉන්නේ. ඒ කියන්නේ කෙලෙස් වලින්ම විඳෝ ඉන්නේ. කෙලෙස්ම බහුල වෙච්ච පරිසරයක අපි ඉන්නේ. කෙලෙස්ම බහුල වෙන්න උපකාරක ධර්මයන් පිරුණු පරිසරයක අපි ඉන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මේ මිනිස්යාගේ ජීවිත තුළ මේ වර්තමාන මිනිසුගේ ජීවිත තුළ ගත්තොත් ගොඩක් අයගේ ජීවිත තුළ
තමන්ට තමන් ගැන කල්පනා කරද්දී ගොඩාක් පසුතැවීමක් තියෙන්නේ. තමන් ගැන තමන් තනි වෙලා තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරද්දී ගොඩක් අය තැවෙනවා. ගොඩක් අය පසුතැවෙනවා. ගොඩක් අයට තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බලද්දී ගොඩාක් හරිම ඒ කියන්නේ පීඩාකාරී පසුතැවෙන මානසිකත්වයකින් තමයි වාසය කරන්නේ. සතුටක් වගේ ලෝකෙ පෙන්නුවට එහෙම තමන්ගේ ජීවිතේ සතුටක් තියෙන අය හරි අඩුයි. ඒ කියන්නේ ඒකට හේතුව මොකද්ද? කෙලෙස් වලටම යට වූ කෙලෙස්ම උපද්දවන පරිසරයක් තුළ ජීවත් වෙන කෙනා කෙලෙස් වලම වසඟයට කෙලෙස් වලම ගොදුර බවට පත් වෙනවා. ඒක තමයි වර්තමානයේ තියෙන්නේ. ඉතින් බොහොම ටික දෙනෙක් මිනිස්යන් අතර මේ ධර්මයේ තුලින් කෙලෙස් වසඟයට යන්නේ නැතුව අමාරුවෙන් හිත රැකගෙන ඉන්න යම් සුළුතර පිරිසක් වාසය කරනවා. බහුල පිරිසක් ගේ ජීවිතය තුළ දුක්ෙන් ඒ කියන්නේ පසුතැවෙන ජීවිත තමයි තියෙන්නේ. පසුතැවෙන ජීවිත තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන්ගේ ධර්මයේ තුලින් තියෙන පසුතැවෙන ජීවිතයක් උපද්දවන්න නෙමෙයි. තමන්ට ඒ තමන් ගැන කල්පනා කරද්දී හරි ප්‍රීතිමත් ප්‍රබෝධමත් ජීවිතයක් ඇති කරගන්න තමයි බුදුරජාණන් ධර්මයේ බුදුරජාණන් උගන්වන්නේ. ඒ නිසා මේ ධර්මය හරි ප්‍රණීත එකක්. බුදුරජාණන් වදාළන එක වෙලාවක මේ ධර්මයේ හරියට ප්‍රණීත මීවදයක් වගේ කිව්වා. මහණෙනි ප්‍රණීත මීවදයක් කොහෙන් අනුභව කළත් මියුරු රසයක් නේද දැනෙන්නේ. මියුරු රසයක් නේද කියලා දැනෙන්නේ. ප්‍රණීත රසයක් කියලා දැනෙන්නේ. තථාගත ධර්මය ප්‍රණීත මීවදයක් වගේ කිව්වත් හරි කිව්වා. ඒ නිසා මේ ධර්මය සිහි කරන ධර්මයේ පුරුදු කරන අය ඒ ප්‍රණීත මීවදේ රස බැලූ කෙනා වගේ ධර්මයේ තුලින් ලැබෙන රසය දන්න අය ඉන්නවා. ඒ නිසා ඒ ධර්මය අපි තවතත් පුරුදු කරගෙන ඒ ධර්මයෙන්මයි අපිට පිහිට තියෙන කියන කාරණාව අපි හැමෝම තේරුම් අරගෙන තේරුම් ගැනීමට නැවත නැවතත් කැප වෙන්න ඕනි, මහසි වෙන්න ඕනි. අපි ගොඩාක් වර්තමානයේ විඳවන එකක් තමයි රාගය වගේම ද්වේෂය. රාගය කියලා කියන්නේ හැම කෙනාම ජීවිතේ ගොඩක් අය ධර්මයේ පුරුදු කරන්නේ නැති අය මේ රාගයෙන් තමයි බැට කනවා. සිතේ උපන් රාගයෙන් ගොඩාක් පීඩා විඳිනවා. අසහනයට පත් වෙලා ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් වර්තමාන කාලේ කෙනෙක් රාගයකින් තොරව සංසිඳීමෙන් ඉන්නවා කියන එක පිළිගන්නවත් පුළුවන්ද කියලා හිතන්න අමාරුයි. ඒ කියන්නේ කෙනෙක් මේ ධර්මයේ සිහි කරගෙන රාගයෙන් තොරව සැනසුණු ජීවිතයක් උපද්දවාගෙන බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරගෙන ඉන්නවාද කියන කාරණාව කිව්වොත් සමාජයේ මං හිතන්නේ ඒක පිළිගන්න ඒ කියන්නේ විශ්වාස කරන්න පුළුවන් මානසිකත්වයක ඉන්න පිරිස හරි අඩුයි. ගොඩාක් ඉන්නේ එහෙම එකක් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ එච්චරටම රාගයෙන් බැට කන චරිත තමයි ඉන්නේ. ඒ කියන්නේ ලොකුවට හිතාගෙන හිටියට තමන් ගැන රාග සිතුවිල්ල ආපු ගමන් රාගෙට යට වෙලා තමන් කෙලින්ම අධර්මයේ යෙදෙනවා. අධර්මයටම යන ස්වභාවයකින් අධර්මයේ තුලම අධර්මයට බැස ගන්න තරම් කෙලෙස් වලට වසඟ වෙන චරිත තමයි ඉන්නේ. ඒ අය තමයි හැමතැනම පේන්නේ ඉන්නේ. හැබැයි සුළු කොටසක් ඉන්නවා සිතට රාගය උපන්නාම ඒ රාගෙට යට වෙන්නේ නැතුව රාගය දුරු කරගෙන තථාගත ධර්මයේ තුලින් සැනසීමෙන් ඉන්න, බඹසර රැකගෙන ඉන්න, පිරිසිදු ජීවිතයක් ගත කරන, පසු නොතැවෙන ජීවිතයක් ගත කරන පිරිසුත් මේ මනුස්ස ලෝකේ වාසය කරනවා. ඒ බහුතර පිරිසක් අර විදිහට රාගෙට යට වෙනවා. ඒ වගේම හිතේ උපන් ද්වේෂය, තරහ උපන්නට පස්සේ ඒ තරහසිතට දේශසිතට යට වෙලා ඊට අනුව මේ සිතන කියන කරන අය තමයි බහුලව ඉන්නේ. හිතට තරහක් දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය කතා කරාට පස්සේ අපිට තේරෙනවා කතා කරන සෑම වචනයක් තුලම එයාගේ දේශය තමයි මේ මතුවෙවි ඉන්නේ. තරහ තමයි මතුවෙවි ඉන්නේ. වෛරය තමයි මතුවෙවි ඉන්නේ. හැබැයි මේ මිනිස් ලෝකෙම ඉන්නව ඉතාම සුළුතර පිරිසක් තමන්ගේ හිතට තරහ කමනාපයක් ආවට පස්සේ ඒකට යට වෙන්නේ නැතුව මෙසිතින් වාසය කරන අය. මෙසිතම පෙරට අරගෙන මෙසිතින් ඉන්න අය අපිට හමු වෙලා තියෙනවා. මනුස්ස ලෝකේ ඉන්නවා. හැබැයි සුළු පිරිසක් ඉන්නේ. අනිත් අය සුළු කරුණේදී දේශය උපද්දවාගෙන දේශයට යට වූ චරිත තමයි
වර්තමාන ඒ නිසා තමයි මේ සමාජයේ ඔබට පේනවා ඇති මේ ලෝක දිහා බලද්දී මනුස්ස ලෝකේනේ අපිට පේන්නේ. මනුස්ස ලෝක දිහා බලද්දී අපිට පේනවා ඇති. මනුස්ස ලෝකේ තමයි මේ අරුබුදේ ගොඩක් තියෙන්නේ. දෙවියන් අතර මේ දේශයට යට වූ මේ අරුබුද නැහැ. එතකොට මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිසයන් අතර මේ දේශයෙන් කටයුතු කරන නිසා හැමතැනම තියෙන්නේ මේ මිනිසුන්ට හැමතැනම තියෙන්නේ හරි අසහනකාරී බවක්, හැමතැනම තියෙන නොසන්සිඳුණු බවක්, හැමතිස්සෙම තියෙන රණ්ඩු සරුවල් වලට මේ ඇලී ගලී ගිහිල්ලා සණ්ඩු සරුවල් එක්කම ජීවත් වෙන බවක් තමයි දකින්න ලැබෙන්නේ. පොඩි කරුණේදීත් කිපෙනවා. පොඩි කරුණේදීත් පලි ගන්න හිතනවා. පොඩි කරුණේදීත් වෛර බැඳ ගන්න ස්වභාවයක් තමයි වර්තමානයේ මිනිස්යන්ගේ හිතවල තියෙන්නේ. ඒකට හේතුව තමයි අපේ චිත්තඅභ්‍යන්තරේ පිටපාර කරුණු තුන. රාගය, දේශය, මෝහය. එතකොට මිනිස්සුන්ගේ ජීවිත තුල තියෙන රාගයෙන් පීඩා විඳීම, දේශයෙන් පීඩා විඳීම, මෝහයෙන් පීඩා විඳීම. ඉතින් බුදුරජාණන් මේක දැක්කා මේ සත්‍යයන් රාග, දේශ, මෝහ නිසාමයි විඳවන්නේ කියලා. ඒ නිසා බුදුරජාණන් වදාලා මේක තමන්ගව තිබිය යුතු එකක් නෙමෙයි. මේක දුරු කළ යුතු එකක් කියලා. එතකොට දැන් වර්තමාන වෙද්දී දේශයෙන් බට කරන නිසා දැන් පොඩි දෙයක් උදෙසානේ යුද්ධ කෝලහල සම්ඩු සරුවල් කොච්චර දුර යනවද? දේශය නිසා කොච්චර දුර යනවද? අපේ ජීවිත විනාශයටපත් වෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශය කියලා කියන්නේ දුරු කළ යුතු එකක් කියලා. මම ඔබට අද කියා දෙන්නම් දේශය දුරු කරන්න බුදුරජාණන් උගන්වපු දහම් කරුණ. දැන් අපේ හිතන අමනාප තරහක්, එහෙම නැත්නම් ද්වේෂයක්, අමනාපයක් වගේ මේ ඇති වුණාම මේ හිත අනිත් අය කෙරෙහි ගැටෙන බවක්, අනිත් අය නොරුස්සන බවක් ඇති වුණාම ඒක දුරු කරගන්න තියෙන එක ක්‍රමයක් බුදුරජාණන් වදාලා මෛත්‍රී චිත්තය, මෛත්‍රී සිත. ඒ කියන්නේ මෙස්සිත සිහි කරනවා. ඒ කියන්නේ තමන්ට තමන් හිතවත්නේ, තමන් කැමතිනේ, තමන්ගේ සුවපත් භාවය කැමතිනේ. අන්න ඒ වගේ අනිත් අය තමන්ට තියෙන මේ සුවපත් භාවයේ වගේම එකක් අනිත් අය ගැනත් හිතන්න කිව්වා. ඒකට කියන්නේ මෙස්සිත. මෙස්සිත කියන්නේ මිතුරු බව. මිතුරු බව කියලා කියන්නේ ඒ කියන්නේ තමන්ට මිතුරු බවක් තියෙනවද අන් අයටත් මිතුරුය. එතකොට බුදුරජාණන් වදාළා යම් තමන්ගේ හිතට දේශයක් ඇති වුණාට පස්සේ අනිත් අයගේ සුවපත් භාවය කල්පනා කරන්න කිව්වා. ඒ කියන්නේ අනිත් අයට මෙස්සිත සිහි කරලා තමන්ගේ හිතේ උපන්න තරහ, ද්වේෂය, අමනාපය, ගැටෙන ස්වභාවය දුරු කරන්න කිව්වා. මෛත්‍රී චිත්තය මෙනෙහි කරලා. ඒ කියන්නේ අපිට පුළුවන් සිහි කරන්න කොහොමද මාමෙන්ම සියලු සත්වයෝ වෛරසිත නැත්තෝ වෙත්වා. එහෙම පුළුවන් මෙසිත සිහි කරලා හිතේ උපන් දේශය දුරු කරන්න. මාමෙන්ම සියලු සත්වයෝ තරහ නැත්තෝ වෙත්වා. මාමෙන්ම සියලු සත්වයෝ ඉරිසියා නැත්තෝ වෙත්වා. මාමෙන්ම සියලු සත්වයෝ දුක් පීඩා නැත්තෝ වෙත්වා. මාමෙන්ම සියලු සත්වයෝ සුවසේ වසත්වා. එහෙම හිතන්න පුළුවන්. මාමෙන්ම සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ විදිහට කල්පනා කරද්දී හිතේ තව කෙනෙක් කෙරෙහි හිතේ ද්වේෂයක් හටගත්තද, අමනාපයක් හටගත්තද, ගැටෙන ස්වභාවයක් හටගත්තද, නොරුස්සන බවක් හටගත්තද ඒක දුරු වෙනවා කිව්වා. ඒ කියන්නේ තමන්ගේ හිතට ද්වේෂයක්, තරහක්, අමනාපයක්, නොරුස්සන බවක්, ගැටෙන ස්වභාවයක් ඇති වුණාම බුදුරජාණන් වදාළේ මොකක් සිහි කරන්නද කියලාද මෙස්සිත සිහි කරන්න. සියලු සත්වයෝ මම කිව්වේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. එහෙම සිහි කරන්න කිව්වා මේ හිතේ උපන් දේශය දුරු කරන්න. ඊළඟ බුදුරජාණන් වදාලා එහෙමත් එයාගේ හිත දේශය උපන්නාම දේශසිත උපදිනවා නම් නැවතත් බුදුරජාණන් වදාලා කරුණාසිත උපද්දවා ගන්න කිව්වා. ඒ කියන්නේ පර දුක්ඛේ හදයන් කම්පේති කරුණා. අනිත් අයගේ දුක දැකලා මෙයාගේ හිත අනිත් අය දුක් විඳිනකොට මෙයාගේ හිතේ හරි ශෝකයක්, කම්පනයක් අට ගන්නවා. අන්න අසවල් කෙනා දුකටපත් වෙලා. ඒක දැන් තියෙනවද ලෝකේ? ලෝකේ ගොඩක් අඩුයි. ලෝකේ අනුන්ගේ දුකට අනුන්ට දුක උපද්දවලා සතුටු වෙන්න පුළුවන් තැනකට තමයි යන්නේ. ලෝකේ දැනට හැබැයි බුදුරජාණන් වදාළේ අනුන්ගේ දුක දැකලා හදවත කම්පණයට. ඒ කියන්නේ අනුන්ගේ දුක දැකලා එයාගේ හිතේ ඇති වෙන ලොකු කම්පනයක්. අසවල් කෙනා දුකටපත් වෙලා. එතකොට ඔන්න අතට කරුණාවක්.
එතකොට බුදුරජාණන් හිතට දේශයක් උපන්නාම කරුණාසිත උපදවා ගන්න කිව්වා. දැන් අපි හිතමු අපිත් එක්ක ඇසුරු කරන යම් කෙනෙකුට අපේ හිතේ තරහ ඇති වුණා කියලා. එතකොට මෙස්සිත සිහි කරනවා. මෙස්සිත සිහි කරගන්න අමාරුයි. එහෙම නැත්තම් සිහි කරන්න කිව්වා කරුණාසිත. කරුණාව. අනේ මෙයා දුකටපත් වෙලා මෙයා දුක් විඳිනවා. මෙයා දුකින් ගැලවෙන්න ඕනි. මෙයා නිදුක් වෙන්න ඕනි. මෙයා නිරෝගී වෙන්න ඕනි. සුවපත් වෙන්න ඕනි. මෙයා දුකෙන් අත් මිදෙන්න ඕන කියලා සිතක් උපදවා ගන්නවා. එතකොට සිතේ උපන් දේශයට මොකද වෙන්නේ? හිතේ උපන් දේශය හිතින් අයින් වෙලා යනවා. එතකොට තමන්ට සැනසීම එනවා. එතකොට තරහ ඇති වුණාම මෙත්සිත සිහි කරන්න පුළුවන් හිතට. ඊළඟට මෙත්සිත සිහි කරගන්න බැරි නම් කරුණාසිත සිහි කරගන්න පුළුවන්. බුදුරජාණන් වදාළ කරුණාසිත උපද්දවා ගන්න කිව්වා. ඊළඟ බුදුරජාණන් වදාලා ඒ වගේමයි තව කෙනෙක් කෙරෙහි ඇති වෙන තරහසිත මෛත්‍රීසිත වඩලත් දුරු කරගන්න බෑ නම් කරුණාසිත වඩලත් දුරු කරගන්න කෙනෙකුට ඒ වෙලාවේ අමාරු නම් බුදුරජාණන් වදාලා උපේක්ෂාසිත උපදවා ගන්න කිව්වා. උපේක්ෂාව. ඒ කියන්නේ උපේක්ෂාව කියලා කියන්නේ ඒ කියන්නේ අපිට පුළුවන් දැන් එයා යම් දුකක් විඳිනවද? එයා යම් සැපක් විඳිනවද? ඒක එයාට. සාමාන්‍යයෙන් අපේ හිතේ තරහක් ඇති වෙන්නේ ගොඩාක් වෙලාවට තරහක් ඇති වෙන්නේ අපි අපිට බැනපු නිසා. එක්ක අපේ දෙයක් ගත්ත නිසා. මොකක් හරි දෙයක් මුල් කරගෙන අපේ හිතේ තරහ හටගන්නේ. එතකොට අපිට පුළුවන් එයාගෙන උපේක්ෂාවටපත් වෙන්න. නැත්තම් අපිට බැනපු නිසා කියලා හිතන්නකෝ. එතකොට අපිට පුළුවන් හිතන්න එයා බැන්නොත් එයාට අයිති වෙයි. ඒ විදිහට පුළුවන් හිතන්න. ඒ බැනීම තුල දැන් තව කෙනෙක් Tamanට බයිනවා කියලා හිතන්න. අපි ඒක සිහි කරන්නේ නැත්තම් ඒ බැනීම තුල පීඩාව උපදින්නේ බයින එක්කෙනාටමයි. එතකොට අපිට පුළුවන් උපේක්ෂාවෙන් ඉන්න ඒක එයාටම අදාළ එකක් නේ මට අදාළ එකක් නොවේ කියලා. ඒ විදිහට උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් බුදුරජාණන් උපේක්ෂා සිතින් ඉන්න කිව්වා. මේ කෙනෙකුට මේ තරහක් ඇති වුණාම ඒ තරහ මේ දුරු කරගන්න එක ක්‍රමයක් තමයි උපේක්ෂා සිතින් ඉන්නවා. ඒක තුන්වෙනි එක. ඊළඟට බුදුරජාණන් වදාලා තව කෙනෙක්ගේ තමන්ගේ හිතට තරහක් ඇති වුණොත් කවුරු හරි පුජ්‍යලයක් ගැන හරි අතන බුදුරජාණන් වදාලා ඒක ඒ ගැන කල්පනා කරන්නේ නැතුව ඉන්න කිව්වා. ඒ කියන්නේ දැන් අපි හිතමු අපිට අමනාප අපිට බනින්න හැමතිස්සෙම නිඳා කරන කවුරු හරි පුජ්‍යලයක් ගැන හිතමු. අපි එයා ගැන හිතන්නේ නැතුව ඉන්නවා. එයා ගැන සිහි කරන්නේ නැතුව ඉන්නවා. ඒතර සිහි කරන්නේ නැතුව ඉන්නකොට හිතේ තරහ නැති වෙනවා. ඒ කියන්නේ ඒ පුජ්‍යලයා හෝ ඒ පුජ්‍යලයා ගැන අපි සිහි නොකර ඉන්නකොට අපේ හිතේ උපන් ද්වේෂයට මොකද වෙන්නේ? බුදුරජාණන් වදාළේ ද්වේෂය දුරු වෙනවා කිව්වා. එතකොට මේ බුදුරජාණන් මේ කියන්නේ තමන්ට සැනසීමෙන් ඉන්න නම් දැන් ද්වේෂය කියලා කියන්නේ සැනසීමක් නෙමෙයිනේ. හිතට ඇතිවන ද්වේෂය තරහ අමනාපය කියන එක ගැටීම කියන එක නුරුස්සන ගතිය කියන එක හිතට මහා සහනයක් නෙමෙයි. හරි අසහනකාරී බවක්. හොඳට බලන්න හිතට තරහ ඇති වෙච්ච වෙලාවේ අපි මේ කටයුතු කරන හැටි හිතට මේ ඒ කියන්නේ මෙස්සිතින් ඉන්නකොට කටයුතු කරන හැටි දෙක වෙනස්නේ. මෙස්සිත හිතේ තියේදී අපි හරි සැනසීමෙන් ඉන්නේ සහනෙයි. හිත ගැටුණු ගමන් අසහනෙ තමයි තියෙන්නේ. ඒතර බුදුරජාණන් මේක දුරු කරන්න කිව්වා මෙස්සිත වඩලා තරහසිත දුරු කරන්න කිව්වා. කරුණාසිත සිහි කළා දුරු කරන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වදාලා උපේක්ෂාවෙන් ඉන්න කිව්වා. ඒ කියන්නේ උපේක්ෂාසිතින් ඉන්න කිව්වා. ඒ දුකටපත් වීම එයාට අයිති එකක්. මට අයිති එකක් නැහැ කියලා උපේක්ෂාවෙන් ඉන්න කිව්වා. ඊළඟට උපේක්ෂා එහෙම නැත්තම් ඉන්න කිව්වා. ඒකේන ඒ පුජ්‍යල සිහි කරන්නේ නැතුව ඉන්න කිව්වා. එයාව සිහි කරන්නේ නැහැ. ඒ පුජ්‍යල සිහි කරන්නේ නැහැ. ඒක දේශසිත දුර වෙන තව එක ක්‍රමයක් කිව්වා. ඊළඟ බුදුරජාණන් වදාලා දේශසිත දුර වෙන තව ක්‍රමයක් කිව්වා. එයා සිතින් කයින් වචනින් රැස් කරන යම් කර්මයක් ඇද්ද දැන් චේතනාත්මකව සිතන කියන කරන දේවල් තම තමන්ගේ දේ බවට පත් වෙනවනේ. බුදුරජාණන් වදාලා කම්මස්ස කතා තස්මින් පුග්ගලේ අදිට්ඨාතබ්බා. ඒ කියන්නේ මේ අනිත් අය දැන් ගැන හිතන්න කිව්ව තමන්ට තරහක් ඇති වුණාම ඒ අය යම් කර්මයක් කරනවාද ඒ කර්මය කම්මස්ස කෝමි. එයාගේ එක තමන්ටමයි එන්නේ කර්මය. දැන් එයා යම් පාප කර්මයක් කළොත් ඒක එයාට එන්නේ. කම්මස්ස කෝමි තමාගේ. කම්ම දායාදා. කර්මයේ දෑවැද්ද දායාදී හැටියට එනවා යත් එක්ක කර්මය.
කම්ම යෝනි. එයා ඒ රැස් කරන කර්මයට අනුව එයා උපතකට යනවා. කම්ම යෝනි. කම්ම බන්දු. එයාගේ ඥාතිය හැටියට හැමතිස්සෙම එයා ළඟ ඉන්නවා මොකද්ද? කර්මය. කම්ම පටිසරණ. එයාට පිහිට වෙන්නේ ඉන්නේ කර්මය. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදාය දුබවිසාමි. එයා එහෙනම් යම් හොඳ කර්මයක් වෙන්න පුළුවන් නරක කර්මයක් වෙන්න පුළුවන්. ඒක කළාම එයාට තමයි ඒක මේ විපාක දෙන්නේ. යහපත් වෙන්න පුළුවන් අයහපත් වෙන්න පුළුවන්. ඒ විදිහට කර්මය ගැන සිහි කළා මෛත්‍රීසිත උපදවාගෙන දේශසිත දුරු කරන්න කිව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියව මේ ක්‍රම පහෙන් හැම එකෙම දේශසිත දුරු වෙලා මෛත්‍රීසිත වැඩෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ යම් ක්‍රමයක් කිව්වද ඒ ක්‍රමය තුල අනිවාර්යයෙන්ම මේ අපේ ප්‍රශ්න විසඳෙනවා. බුදුරජාණන් වහන්සේ ක්‍රමය තුල ප්‍රශ්න විසඳෙනවාමයි. ඒ නිසා තමයි කිව්වේ දේශයේ හිතට පීඩාවක් නිසා ඒක දුරු කරගන්න කිව්ව මේ සිත සිහි කළා. එහෙම නැත්නම් සිහි කරගන්න කිව්වා කරුණාසිත සිහි කළා. එහෙම නැත්නම් සිහි කරගන්න කිව්වා උපේක්ෂාසිත සිහි කළා. එහෙම නැත්නම් සිහි කරන්න කිව්වා. එහෙම නැත්නම් එයා ඒ තරහ ඇති වෙන පුජ්‍යලයා හෝ කෙනා සිහි කරන්නේ නැතුව ඉන්න කිව්වා. ඊළඟට කර්මයට යටත් මේ සත්වයන් කර්මයට යටත් කියන එක සිහි කරන්න කිව්වා. එතකොට තරහසිත දුර වෙනවා කියලා බුදුරජාණන් ඉගැන්වුවා. අපි හැමෝටම හොඳ එකක් මේක. මොකද අපේ හිතේ ඇති වෙන තරහ අපිට මෛත්‍රීසිත සිහි කරගන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට අපිට පුළුවන් කරුණාසිත සිහි කරන්න. කරුණාසිත සිහි කරගන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට අපිට පුළුවන් උපේක්ෂාසිත සිහි කරන්න. එතකොට අපිට උපේක්ෂාසිත සිහි කරගන්න බෑ. එතකොට අපිට පුළුවන් ඒක නා සිහි කරන්නේ නැතුව ඉන්න. අපිට පුළුවන් ඒක නා සිහි නොකර වාසය කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් කර්මයට යටත් මේ හැමෝම කර්මයට යටත් දැන් ඇත්තටම මේ ලෝකේ ඉන්න හැමෝම මොන දේ කළත් හැමෝම මේ කර්මයට යටත් එකෙන් ගැලවෙන්න බෑනේ. කර්මය තමන්ගේ දේ වෙනවා. තමන්ගේ දෑවැද්ද වෙනවා. තමන්ගේ ඥාතියා තමන්ගේ පිළිසරණ හොඳ වේවා නරක වේවා ඒක තමන්ට එනවා. ඒක වළක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ විපාක වෙන්දිය යුතු යම් කර්මයක් ඇද්ද විපාක නොදී ගැලවෙන්න බෑ කියනවා. සැඟවිලා මුහුදේ හැංගිලා ගල් ගුහාවක හැංගිලා පලා ගිහිල්ලා ඒ කර්මයෙන් පලා යන්න බෑ කියනවා. ඒක විපාකට එනවා කියනවා. ඒ නිසා අනිත් සියලු දෙනා කර්මයට යටත් කියලා සිහි කළාම අපිට අනිත් අය කෙනේ තරහිතක් උපදවා ගන්න අවශ්‍ය නැහැ. එතකොට තරහිත දුර වෙනවා. මෙසිත වැඩෙනවා. ඒතර ඔයක බුදුරජාණන් අපිට ඉගැන්නුවේ බුදුරජාණන් ඉගැන්නුවේ අපේ හිත අපිව සුවපත් කරන්න. අපිට සැනසීම මොකද හිත තරහසිත කියලා කියන්නේ සැනසීම උපද්දවන එකක් නෙමෙයි. අපිව අසහනයටපත් කරන එකක්. අපිට හොඳට අත්දැකීම් තියෙනවානේ. අපේ ජීවිතය තුළ තරහ ගියාට පස්සේ අපි කියපුවා කරපුවා පසුතැවීමට හේතු වෙලා තියෙනවානේ. ඊට පස්සේ බුදුරජාණන් මේ දේශනා කළා. ඊට පස්සේ මේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් හරියම ඉවසීමේ යුක්තයිනේ. ඔබට මතක ඇති ඒ බුදුරජාණන්සේ කාලේ සාරිපුත්ත ඒ කියන්නේ ඒ කාලේ හිටපු භික්ෂූන් වහන්සේලා ගැන හරියම ප්‍රශංසාත්මක කතාවක් පැතිරුණා. මේ ඉන්න ශ්‍රමණ භික්ෂූන් වහන්සේලා ශාක්‍ය ශ්‍රමණ භික්ෂුව හරියට ඉවසනවා කියලා. ඕනෑම දුකක් කරදරයක් පීඩාවක් ඉස්සරහා ඒ ශ්‍රමණයන් වහන්සේට ඉවසන්න පුළුවන් කියලා එදා බුදුරජාණන් වැඩ ඉන කාලේ මේ ඉන්දියාව පුරා පැතිරලා තිබුණා. ඒ කීර්තිය. එතන මේක ඇහුණා අන්‍යාගමික බ්‍රාහ්මණ මිනිසෙකුට. මේ අන්‍යාගමික බ්‍රාහ්මණ මිනිසයා මේක අහන් ඉඳලා කල්පනා කළා මම මේක චෙක් කරලා බලන්න ඕනි. ඇත්තටම මේ ශ්‍රමණයන් වහන්සේට ඉවසන්න පුළුවන්ද කියන. ඊට පස්සේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාති වඩිනවා. පිණ්ඩපාති වඩනකොට මේ බ්‍රාහ්මණය පිටිපස්සෙන් හොරෙන් ගිහිල්ලා මේ සාරිපුත්තයන් වහන්සේ කොන්දට අත දිග කළා අත දිග ඇරලා කොන්දට වෙර අරගෙන ගැහුවා. ගැහුවම සාරිපුත්ත මහරහතන් වහන්සේ පිටිපස්සේ හැරිලා hina වෙලා මේ වැඩියා. ඒතර මේ බ්‍රාහ්මණය දැනගත්ත ඇත්තටම මේ ශ්‍රමණයන්ට ඉවසන්න පුළුවන් කියලා වැඳ සමාව ගත්තා. එතකොට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හරීම ඉවසීමෙන් හරි විස්මිත ගුණයෙන් වැඩ හිටියා. නිහතමානී බවෙන් ඉවසීමෙන් අග්‍ර වැඩ හිටියා. සියලු රහතන් වහන්සේලා ඉවසීම සම්පූර්ණ ප්‍රගුණ කළානේ. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේට අත දිගෑරලා කොන්දර ගැහුවා කියලා කිසිම අමනාපසිතක් උපන්නේ නැහැ. මොකද ඒ අමනාපසිත දුරු කළ වාසය කළේ. ඒ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් අපේ හිතට උපන්න මේ ගැටෙන ස්වභාවය, තරහ යන ස්වභාවය, එහෙම නැත්නම් දේශය, නුරුස්සන ගතිය දුරු කරගන්න
හරි ක්‍රම කිහිපයක් උගන්වනවා මේ සූත්‍ර දේශනාවේ. ක්‍රම 5ක් උගන්වනවා. මේ ඒකෙන් දැන් අපි යම් කෙනෙකුට දැන් අපිට කවුරු හරි කෙරේ තරහක් ඇති වුණාට පස්සේ ඒක දුරු කරගන්න අපි සමහරට උත්සාහ කරනවා. අපිට ඒක සමහරට මැරෙන මොහොත දක්වාම බෑනේ. අපිට ඒකම මතක් වෙනවා. ඒ පොඩි දේම සමහරට අපේ ජීවිතේට ගොඩාක් උපකාර කළ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ උපකාර කළ කෙනා සම්බන්ධ වුණත් පොඩි මේ අපිට වචනයක් කියපු ගමන් අපි අර අපිට ගොඩාක් උපකාර කරපු කෙනාටත් අපේ හිතේ අමනාපය ඇති වෙනවා. තරහ ඇති වෙනවා. අපි වෛර බඳිනවා. පලිගන්න හිතනවා. එහෙම හිතක් තමයි මේ කෙලෙස් සහිත හිත කියලා කියන්නේ. ඒක දන්න නිසා සාරිපුත්ත මහ රහතන් වහන්සේ අවවාද කරනවා කෙනෙකුට දේශසිත දුරු කරගන්න නම් මෙන්න මෙහෙම හිතන්න කියනවා. කොහොමද? කෙනෙක් ඉන්නවා කියනවා අපරිසුද්ධ කාය සමාචාරෝ. එයා ඔන්න කෙනෙක් ඉන්නවා කියනවා. එයා මේ අපරිසුද්ධ කාය සමාචාරෝ කියලා කියන්නේ කයින් වැරදි කරනවා. ඒ කෙනාගේ ජීවිතය තුළ සතුන් මරනවා, සොරකම් කරනවා, ඊළඟට කාමයේ වර්ධවා වැරදි කාම සේවනයේ හැසිරෙනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. එයා කයින් අපිරිසිදුයි. අපරිසුද්ධ කාය සමාචාරෝ. කායිකව එයා දුස්සීලයි. කයින් නිතර වැරදි කරන කෙනෙක් ඉන්නවා කියනවා. ඊළඟට පරිසුද්ධ වචී සමාචාරෝ. හැබැයි එයා වචනෙන් බොරු කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. හිස් වචන පරුස වචන කියන්නේ නැහැ කියනවා. කෙනෙක් ඉන්නවා කියනවා කායිකව ගත්තොත් එයා හරි අඩුපාඩු සහිත කෙනෙක් කියනවා. හැබැයි වචනේ රැක ගන්නවා කියනවා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියනවා දේශනා කරනවා අන්න ඒ වගේ කෙනෙක් ගැන හිතන්න කියනවා. කොහොම මේ ඒ වගේ කෙනෙක් ගැන තරහ දුරු කරන්න ඕන කියනවා. එක්කෙනෙක් ඉන්නවා කායිකව වැරදි කර අඩුපාඩු සහිතයි. වචනෙන් එහෙම දෝෂයක් දකින්න නැහැ. එයා කෙරෙහි තියෙන තරහ දුරු කරන්න කියලා දේශනා කරනවා. ගැටීම. ඊළඟට කියනවා තව කෙනෙක් ඉන්නවා එයා අපරිසුද්ධ වචී සමාචාරෝ. එයාගේ වචනය අපිරිසිදුයි. කිව්වොත් බොරුවක්. කිව්වොත් කේලමක්. කිව්වොත් කාට හරි අපහාසයක්. එහෙමයි ඉන්නවනේ. ඒ කියන්නේ සමහරු කට ඇරියොත් ඉවරම තමයි. ඒ කියන්නේ සමහරු ඉන්න කට ඇරියොත් එහෙම කාට හරි අපහාසයක් තමයි. කට ඇරියොත් සමහරු ඉන්න බොරුවක්ම තමයි. කට ඇරියොත් කවුරු හරි සමගියෙන් බිඳෙන්න දෙයක්ම තමයි. කට ඇරියොත් හිස් වචනයක් තමයි, වැඩක් නැති දෙයක් තමයි. ඒ වගේ කෙනෙක් හිටියොත් හැබැයි එයා කයින් යහපතේ යෙදනවා. ඒ කියන්නේ එයා සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේවනය කරන්නේ නැහැ, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන ඉන්නවා කියනවා. ඒ කෙනා කෙරෙහි අපේ හිතේ තරහක් උපන්නොත් ඒ තරහ දුරු කරන්න ඕන කියනවා. මේ දේශනාව තව ලස්සනට උගන්වන තරහ දුරු කරගන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේලා තරහ දුරු කරපු නිසා උන්වහන්සේලාට අපිට තරහ දුරු කරගන්න කියලා දෙන්න ලේසි. මොකද උන්වහන්සේලාගේ ජීවිතය තුළ මෙස් සිතින් උන්වහන්සේලා වැඩ හිටියේ. මෛත්‍රී සිතින්. ඒ නිසා උන්වහන්සේලා දකිනවා මෛත්‍රී සිත තුළ තියෙන සැපය. දේශයෙන් තොර සිතක ඇති සැපය ඒ බුදුරජාණන් වහන්සේ අත්දැක්කා. ඒ රහතන් වහන්සේලාත් බුදුරජාණන්ගේ ධර්මයේ තුලින් අත්දැක්කා. ඒ නිසා කියනවා අපිරිසිදු වචන තියෙනවා නම් පිරිසිදු කායික ක්‍රියා තියෙනවා නම් එයා කෙරෙහි තරහ දුරු කරන්න ඕන කියනවා. අමනාපය දුරු කරන්න ඕන කියනවා. ඊළඟට දේශනා කරනවා කෙනෙක් ඉන්නවා කියනවා අපරිසුද්ධ කාය සමාචාරෝ අපරිසුද්ධ වචී සමාචාරෝ. එයා කායිකවත් සංවර බවක් නැහැ, වචනේනොත් සංවර බවක් නැහැ. හැබැයි හදිසියෙන් හොඳ දේවල් හිතනවා කියනවා. හොඳ දේවල් හිතනවා, හොඳ දේවල් සිතින් කල්පනා කරන කෙනෙක් ඉන්නවා කියනවා. අන්න ඒ වගේ කෙනෙක් කෙරෙහිත් හිතේ අපේ තරහ ඇති වෙනවා. ඒ තරහ දුරු කරන්න ඕන කියනවා. එහෙනම් අපිට තේරෙනවා අපිට මේ උගන්වන්නේ මේ තරහ කියන එක අපේ හිතේ උපන්නාම අපිට මෙලොවටවත් පරලොවටවත් හිතසුව පිණිස පවතින්නේ නැති නිසා තමයි මේ උගන්වන්නේ මේක දුරු කරන්න කියලා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා කියනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන එක්කෙනෙක් ඉන්නවා කියන තව එක්කෙනෙක් තුන්වෙනි එක්කෙනා තමයි කායිකවත් මේ අසංවරයි, කායිකවත් වැඩි කරනවා, වචනෙනුත් වැඩි කරනවා. හැබැයි හිතින් කාලෙන් කාලට හොඳ දේවල් හිතන ස්වභාවයක් තියෙනවා. එහෙම අයත් ඉන්නවා. එහෙම අය කෙරෙහි තරහ දුරු කර යුතුයි. තව කෙනෙක් ඉන්නවා කියනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා කෙනෙක් ඉන්නවා කියනවා කායිකවත් එයා දුස්සීලයි. කයිනුත් වැඩි කරනවා. වචනෙනුත් එයා දුස්සීලයි. වචනෙනුත් වැඩි කරනවා. ඊළඟට
එයාට හොඳ දෙයක් ගැන හිතෙන්නෙම නැහැ. හොඳ දෙයක් හිතා ඉන්න, හොඳ දෙයක් කරන්න, යහපත් දෙයක් කල්පනා කරන්න හිත පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේ ජීවිතය තනිකරම දුස්සීලයි. එයාගේ ජීවිතය රැස් කරන්නේම පව් තමයි. කළොත් කරන්නේ වැරැද්දක්. කායිකවත් වැරදි, වචනයනොත් වැරදි, මනසිනුත් වැරදි. ඒ වගේ කෙනෙක් කෙරෙහි අපේ හිතේ තරහක් උපන්නොත් තරහ දුරු කරන්න ඕන කියනවා. දැන් අපි කියන්නේ අපි දැන් ගොඩක් හිතන්නේ නෑ මේ පුජ්‍යලට එහෙම විය යුතුයි කියලා අපි හිතන්නේ. අපි දේශසහගතව හිතනවා මේ පුජ්‍යලේ වෙනසෙන්න ඕනේ, මේ පුජ්‍යලේ එහෙම කළ එක හොඳයි. ඒ පුජ්‍යලට ඒ කියන්නේ ඒ මිනිස්සයාගේ වැරදි දැකලා අපේ හිතේ අපි දේශයක් උපද්දවාගෙන දේශයෙන් එයා ගැන කල්පනා කරනෝනේ. ඒක වුණත් අපිට හිත සුව පිණිස පවතින්නේ නැහැ. මොකද කෙනෙක් වැරදි කළා ඒ වැරද්ද අපිට සාධාරණයි කියලා පෙන්නලා අපි තරහ ඇති කරගත්ත කියලා ඒක වැඩක් නෑ අපිට. ඒ නිසා තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ කායිකව වැරදි කරන කෙනෙක් වෙන්න පුළුවන්, වචනෙන් වැරදි කරන කෙනෙක් පුළුවන්, සිතිනුත් වැරදි කරන කෙනෙක් වෙන්න පුළුවන්. සම්පූර්ණම ඒ කෙනා කෙරෙහි තියෙන අමනාපය දුරු කරන්නලු කිව්වා. ඒකත් අයින් කරගන්න කිව්වා හිතෙන්. එතකොට තව පුජ්‍යලෙක් ඉන්නවා කියලා දේශනා කළා. ඒ කෙනා කයින් යහපතේ යෙදෙන කෙනෙක්. වචනෙන් යහපතේ යෙදෙන කෙනෙක්. සිතනුත් යහපතේ යෙදෙන කෙනෙක්. එතකොට පරිසුද්ධ කාය සමාචාරයක් තියෙනවා, පරිසුද්ධ වචී සමාචාරයක් තියෙනවා. කාලෙන් කාලෙට එයා හොඳට ධර්මයේ හැසිරෙනවා. සිතින් හොඳ දේවල් හිතනවා, ධර්මයේ මෙනෙහි කරනවා, බණ භාවනාවේ යෙදෙනවා එයා. එතකොට ඒ අය කෙනෙක් අපේ හිතේ තරහ ඇති වෙනවනේ. දැන් සමහරු ඉන්නවා සිල්වතුන්ද ගුණවතුන්ද යහපත් අයද කියලා බලන්නේ නැතුව දේශي උපද්දවාගෙන වෛර කරමින් නිନ୍ଦා පහස් කරමින් කොච්චර ඉන්නවද හොයන්න බලන්නේ නැතුව. ඒතර අපේ සිතේ හොඳ අය කෙරෙහි තරහ ඇති වෙනවා. ඒතර සාරිපුත්ත මහ රහතන් සදාලා ඒ වගේ සිතින් කයින් වචනේ සිතින් තරහ ඇති වෙන අය කෙරෙහි තියෙන අපේ ගැටීම දුරු කරන්න කිව්වා. ඒතර පස් අවස්ථාවකදී අපේ හිතේ ඇතිවන දේශීය ප්‍රහාණය කරන්න කිව්වා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා කායිකව වැරදි, වචනෙන් හොඳයි. එයා කෙරෙහි තියෙන අමනාපය දුරු කරන්න කිව්වා. කෙනෙක් ඉන්නවා මේ වචනය හොඳයි, කායිකව දුස්සීලයි. එයා කෙරෙහි තියෙන තරහ දුරු කරන්න කිව්වා. කෙනෙක් ඉන්නවා කායිකවත් මේ දුස්සීලයි, වැරදි කරනවා, වචනෙනුත් වැරදි කරනවා. හැබැයි හිතින් කාලෙන් කාලට යහපත් දේවල් කල්පනා කරන ස්වභාවයක් තියෙන. ඒ කෙනා කෙරෙහි තියෙන අමනාපයත් ගැටීමත් දුරු කරන්න කිව්වා. කෙනෙක් ඉන්නවා කායිකවත් දුස්සීලයි, කයිනුත් වැරදි කරනවා, වචනිනුත් වැරදි කරනවා, සිතිනුත් වැරදි කරනවා. එයා කෙරෙහිත් අපේ හිතේ අමනාපයක් අට ගන්නවා නම් ඒකත් දුරු කරන්න කිව්වා. ඊළඟට සාරිපුත්ත මහ රහතන් සදාලා තව කෙනෙක් ඉන්නවා කායිකව සිල්වත්, සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, වැරදි කාම සේවනය කරන්නේ, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, හිස් වචන කියන්නේ. සිතින් එයා ධර්මයේ මෙනෙහි කරනවා, බණ භාවනා කරනවා, අනිත් අයට කරුණාව පතුරනවා, අනිත් අයට මේ සිත පතුරනවා, අනිත් අයගේ සැපයට කැමති. එහෙම යහපත් කෙනෙකුත් ඉන්නවා කියනවා. ඒ කෙනා කෙරෙහිත් හිතේ ඇති වෙනවා කියන ගැටීම. ඒකත් තරහ, අමනාපේ ඒකත් දුරු කරගන්න ඕන කිව්වා. ඒකත් ප්‍රහාණය කරගන්න ඕන කිව්වා. ඒතර අපිට හොඳට පේනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් උගන්වන්නේ දැන් සාමාන්‍යයෙන් මේ අපි ධර්මය ඇහුවට පස්සේ අපි කල්පනා කරන්නේ අපි ගැන නෙමෙයිනේ, අනිත් අය ගැන. අනිත් අය ගැන තමයි අපි මේ හොයන්නේ. නමුත් ධර්මයේ තුල තියෙන්නේ එහෙම නෙමෙයි. ධර්මය ඇහුවම තමන් ගැන හොයන, තමන්ගේ දෝෂය. මගේ දෝෂය දුරු කරගන්නයි ධර්මයේ තියෙන්නේ. ඒකනේ ධර්මයේ වචනයක් තියෙන ඕපනයිකය කියලා. ඕපනයිකය කියන්නේ තමා තුලින් දකින්නේ. ඕපනයික. එතකොට මේ ධර්මයේ උතර අපිට පේන මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ උගන්වන්නේ තමන් සුද්ධ වෙන්න. තමන් දේශයෙන් පිරිසිදු වෙන්න. තමන් දේශය දුරු කරන්න. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා මේ ඕනම කෙනෙක් කෙරෙහි හිතේ අමනාපයක් ඇති වුණොත් ඒක දුරු කරන්න වෙන ලස්සනට ක්‍රමය උගන්වනවා. සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා ඔන්න කෙනෙක් ඉන්නවා කවුද පළවෙනි එක්කෙනා අපරිසුද්ධ කාය සමාචාර, කායික වැරදි කරනවා, වචනේ යහපත්. ඒ කෙනා කෙරෙහි හිතන්නකෝ මෙන්න මෙහෙම. කොහොමද? ඔන්න ඉන්නවා පාංශකූල සිවුරු පොරවන භික්ෂුවක්. පාංශකූල සිවුරු පොරවන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ ඇවිදගෙන යනකොට ඒ ස්වාමීන් වහන්සේට පේනවා ජරාව ගෑවුණු අපවිත්‍ර වෙච්ච රෙදි කෑල්ල. මේ ස්වාමීන් වහන්සේට සිවුරක අවශ්‍යතාවයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ පාංශකූල සිවුරු තමයි පාවිච්චි කරන්නේ. පාංශකූල සිවුරු කියලා කියන්නේ මේ ඉවත දාපු රෙදි කෑලි වලින් එකතු කරලා
මේ අවිරත් ඉවත දාපු රෙදි කෑලි එකතු කරලා මහ ගන්න සිවුර තමයි කියන්නේ පාංශකුල සිවුර කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ සිවුරක් අවශ්‍ය වෙලා පාරි වඩිද්දී ඉවර මේ දැලි කුණු ගෑවිච්ච ජරාව ගෑවිච්ච රෙදි කෑල්ලක් තියෙනවා. හැබැයි මේ රෙදි කෑල්ලේ සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා මේ රෙදි කෑල්ලේ එක පැත්තක කුණු ගෑවිලා නැහැ. එක පැත්තක ගෑවිලා. එතකොට මොකද කරන්නේ? එක කකුලකින් මේ රෙදි කෑල්ල පාගගෙන අනිත් කකුලෙන් රෙදි කෑල්ල හොඳ කොටස ඉරා ගන්නවා සිවුර පිනිස. එතකොට මේ ස්වාමීන් වහන්සේට අර කුණු ගෑවිච්ච සිවුරු කෑල්ල ගැන හිතා හිටියේ නැහැ. රෙදි කෑල්ල ගැන කුණු නොගෑවුණු රෙදි කෑල්ල අරගෙන මේ ස්වාමීන් වහන්සේ ගියා තමන්ගේ සිවුර මහ ගන්න. සාරිපුත්ත මහ රහතන් දේශනා කරන අන්න ඒ වගේ හිතන්න කිව්වා යම් පුජ්‍යලයක් කරේ තමන්ගේ හිතේ තරහක් ඇති වුණොත් ඒ තරහ ඇති වුණාම හිතන්න කිව්වා මේ කෙනාගේ කායිකව මේ කෙනා අපිරිසිදු වුණාට මෙයාගේ වචනේ හොඳයි. මෙයා හොඳ වචන කතා කරනවා. ඒ නිසා එතකොට එයාගේ හොඳ පැත්ත දැන් කායිකව මෙයා දුස්සීලයි වචනේ සිල්වත්. ඒ වචනේ සිල්වත් භාවය සිහි කළා මෛත්‍රී සිත උපදවා ගන්න කිව්වා. දැන් අපි හැමතිස්සෙම මේ ලෝකෙට හැමෝටම බනින්නේ අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන මේ මිනිස්යන් ਸਰව සම්පූර්ණ විය යුතුයි. ਸਰව සම්පූර්ණ විය යුතුයි. ඒ නිසා තමයි ඇත්තට අපහාස කර බනින්නේ. හැබැයි ਸਰව සම්පූර්ණ විය යුතු කියලා කල්පනා කළාට කමන්නේ තමයි ਸਰව සම්පූර්ණ නම්. ඒ කියන්නේ තමන්ගේ දොස් නැත්තම් අනිත් අය දොස් නැතුව ඉන්න හිටියත් හොඳයි කියලා කල්පනා කළාට කමක් නැහැ. නමුත් අපි දොස් ඇති කරගෙන අපි හැමතිස්සෙම හිතනවා අනිත් මනුස්සයා ගැන. අනිත් මනුස්සයාගේ කොච්චර ගුණයක් තිබ්බත් අපිට ඒක පේන්නේ අර පොඩි අගුණෙන් ගුණේ වහලා දානවා. දැන් මේ ස්වාමීන් වහන්සේ පින්ඩ මේ පාරේ යද්දි රෙදි කෑල්ලක් දැක්කා. ඒ රෙදි කෑල්ල ජරාව ගෑවිලා එක පැත්තක මේක පැත්තක ගෑවිලා නැහැ. ඒ ස්වාමීන් වහන්සේ මොකද කළේ? එක කකුලකින් රෙදි කෑල්ල ජරාව පෑගිච්ච කොටස පාගගෙන අනිත් කකුලෙන් අනිත් කෑල්ල ඉරලා ගත්තා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ජරාව ගෑවිච්ච රෙදි කෑල්ල ගැන හිතා හිටියේ නැහැ. ජරාව නොගෑවෙන රෙදි කෑල්ල අරගෙන ගියා. අන්න ඒ වගේ හිත ද්වේෂයෙන් රකින්න කිව්වා. තරහින් රකින්න කිව්වා. අමනාපය දුරු කරන්න කිව්වා. අර හොඳ පැත්ත හිතලා. හොඳ පැත්ත හිතන්නේ කිව්වා. මෙයා කායිකව දුස්සීලයි තමයි. හැබැයි මෙයා වචනෙන් හොඳයි. එතකොට තමන්ගේ හිතේ දේශ උපදින්නේ නැහැ පුජ්‍යලයා ගැන. ඒක කොයි වගේද? ජරාව ගෑවුණු රෙදි කෑල්ල ඉවත් කළා හොඳ රෙදි කෑල්ල ඉරලා ගත්තා වගේ. ඒක එක ක්‍රමයක් කිව්වා. ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා ඕන්න කෙනෙක් ඉන්න වචනයෙන් වැරදි කරනවා. වචනේ අපරිසුද්ධ වචී සමාචාර. වචනේ හොඳ නෑ යාගේ. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, අනුන්ට නින්දා පහස කරන මේ පුජ්‍යලයා. හැබැයි සතුම් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේවනය කරන්නේ නැහැ, මත්පැන් මද්දල භාවිතා කරන්නේ නැහැ. ඒ කරුණෙන් එයා හොඳයි. අන්නේ හොඳ පැත්ත සිහි කරන්න කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේත් ඒ උතුම් රහතන් වහන්සේලාවත් තමන්ව රකින්න උගන්වපු ක්‍රමේ. මොකද අපි සාධාරණය අසාධාරණය හොයලා තරහ ඇති කරගත්ත කියලා අපිට ඒ තරහ තුල අපිටම පාපය එකතු වෙනවා මිසක් අපිම අසහනයටපත් වෙනවා මිසක් අපිම පරලෝක දුගතියට යනවා මිසක් අපිට ඒක කිසි යහපතක් වෙන්නේ නැහැ. ඒක දන්නවා. බුදුරජාණන්සෙත් දන්නවා, රහතුනුත් දන්නවා. ඒ නිසා තමයි උගන්වන්නේ නරක පැත්ත සිහි කරන්න යන්න එපා. හොඳ පැත්ත සිහි කරගන්න. දැන් මෙයාගේ වචනේ අපිරිසුදුයි. ඉස්සෙල් එක්කෙනාගේ වචනේ හොඳයි, කය හොඳ නැහැ. කායික ක්‍රියා හොඳ නැහැ. මෙයාගේ වචනේ හොඳ නැහැ. මෙයාගේ වචනේ හොඳ නැහැ, කායික ක්‍රියා හොඳයි. ඒ ගැන සිහි කරන්න කිව්ව කොයි වගේද? ඔන්න කියනවා පිපාසයට හරීම පිපාසයක් ඇති වෙලා, වතුර පිපාසයක් ඇති වෙලා, කලන්තේ වගේ හැදිලා වතුර ටිකක් හොයා කලන්තේ නැති කරගන්න කෙනෙක් එනවා කියනවා. එනකොට මෙයාට පේනවා දියසෙවිල් බැඳිලා, පාරඬල් වගේ හැදිලා මේ වතුර වතුර ටිකක් තියෙනවා. ඒක උඩින් බැඳලා තියෙන දියසෙවිල් මේ ඊළඟට පාරඬල් වගේ බැඳලා තියෙනවා කියනවා. අන්න යා මොකද කරන්නේ? මේ වතුර තියෙන තැනට ගිහිල්ලා අත් දෙකින් දැන් පිපාසෙන් මෙයා ඉන්නේ. පිපාසෙන් ඉන්න මේ කෙනා අර පරණඩල් දියසෙවල් ටික අයින් කරලා වතුර බොනවා කියනවා. වතුර බීලා මෙයාගේ පිපාසයේ කලාන්තය නැති කරගන්නවා කියනවා. හැබැයි උඩ තිබුණා දියසෙවල් ඊළඟ පරණඩල් දිය පරණඩල් තිබ්බා. මේවා අත් දෙකෙන් ඈත් කරලා මෙයා බොහොම අමාරුවෙන් පිරිසිදු වතුර ටිකක් මතුවගෙන බිව්වා. අන්න ඒ වගේ කායිකව මේ යහපතේ යෙදෙන වචනේ අයහපතේ යෙදෙන වචනේ අයහපතේ යෙදෙන කායිකව යහපතේ යෙදෙන පුජ්‍යලයා ගැන මෛත්‍රී සිත ඇති කරගන්න කිව්වා. තරහ හිත දුරු කරන්න කිව්වා. අර දියසෙවල් ආදී ඉවත් කළ පිපාසෙන් ආපු කෙනෙක් වතුර බොනවා වගේ.
එයාට දැන් දියසෙවිල් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට වතුර තිබිච්ච අපිරිසුදු දේ ප්‍රශ්නයක් කරගන්න නැතුව ඒක ඈත් මෑත් කරලා එයා වතුර බොනවා. දැන් මෙයා පිපාසයේ ඇවිල්ලා පිපාසි කලන්තේ ඇවිල්ලා මෙයා දියසෙවිල් ගැන කල්පනා කර කර හිටියොත් අර පරණල් ගැන කල්පනා කර කර හිටියොත් වතුරේ තියෙන අපිරිසුදු දේ ගැන කල්පනා කර කර හිටියොත් මෙයා කලන්තේ දාලා මෙයා වැටිලා මෙයාට තවත් පීඩාව වැඩි වෙනවා. හැබැයි මෙයා මේ දියසෙවිල් ආදී අයින් කළා වතුර ටික බිව්වහම එයාගේ පිපාසය සංසිඳිලා කායික කලන්තේ නැති වෙලා යනවා. අන්න ඒ වගේ කිව්වා තමන්ගේ හිතේ උපන්න අමනාපය දුරු කරන්න කිව්වා අරයාගේ හොඳ කොටස සිහි කරලා. හරි ලස්සන උපදේශ නේ මේවා. හරිම ලස්සනයි. රහතුන්ගේ උපදේශ කවදාවත් තවත් කෙනෙකුට අරුබුදයක් වෙන්නේ නැහැනේ. තවත් කෙනෙකුට පීඩාවටපත් වෙන. ඒකයි බුදුරජාණන්ගේ ධර්මයේ තුල තියෙන්නේ තමාව සුවපත් කර ගැනීම. ඒතකොට තමාව සුවපත් වුණාම ඒ සුවපත් වෙච්ච කෙනා අනිත් කෙනාව සුවපත් කරන්න මහන්සි ගන්නවමයි. ඒසයි ඉස්සෙල්ලා අපි තමාම සුවපත් වෙන්න ඕනි. එතකොට නරක පැත්ත මෙනෙහි කරන්නේ නැතුව හොඳ පැත්ත මෙනෙහි කරනවා. හරි ලස්සන අවවාදය සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ දියසෙවිල් අයින් කළ වතුර බිව්වා වගේ කලන්ත හැදිච්ච කෙනෙක්. එතකොට හිතේ තියෙන අර තරහ දුරු වෙනවා කියනවා. දැන් ඊගාව කෙනා කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. ඊගාව කෙනා කවුද? අපරිසුද්ධ කායිකවත් එයා වැරදි කරනවා. අපරිසුද්ධ වචී සමාචාරෝ වචනිනුත් එයා දුස්සීලයි වැරදි කරනවා. හැබැයි කාලෙන් කාලට යහපත් දේවල් හිතන කෙනෙක්, යහපතේ යෙදෙන්න කල්පනා කරන කෙනෙක් ඉන්නවා කියනවා. ඒ කෙනා කෙරෙහි තරහක් ඇති වුණොත් එහෙම ඒක තරහ දුරු කරන්න කියනවා. කොහොමද? ඔන්න කෙනෙකුත් අර වගේම පිපාසයට ලක් වෙලා වතුර ටිකක් බොන්න වතුර ටිකක් නැතුව කලන්තේ ගොඩාක් අවුරස්නේ තියෙන වෙලාවක මෙයා වතුර ටිකක් හොයාගෙන යනවා කියනවා. හොයාගෙන යනකොට මෙයාට පේනවා චූටි වලක, ගව කුරක පමණ වලක චූටි වතුර ටිකක් රැඳිලා තියෙනවා. පොඩි චූටි වලක, පුංචි වලක. ඒතර මෙයාට දැන් පිපාසයි. ළඟපාතක බොන්න වතුර ටිකක් නැහැ. මෙයා මොකද කරන්නේ? කලබල වෙන්නේ නැතුව ගවයෙක් වගේ අත් දෙකක් බිම තියලා, කකුල් දෙකක් බිම තියලා පාත් වෙලා අර පොඩි වලට කට ලං කරලා වතුර ටික උරාගෙන බොනවා. බීලා මෙයා පිපාස නැති කරගන්න. හැබැයි අමාරුවෙන් තමයි වතුර ටික බිව්වේ. පහසුවක් නැහැ. බිම läගලා සතෙක් ගවයෙක් වගේ අත් දෙකක් බිම තියලා කකුල් දෙකක් බිම තියලා තමයි වතුර චුට්ට බිව්වේ කියනවා. බීලා මෙයා පිපාසි සංසිඳුවා ගත්ත කියනවා. පිපාස අන්න ඒ වගේ කායිකව වැඩි කරන කෙනෙක් දැක්කොත්, වචනිනුත් වැඩි කරන කෙනෙක් දැක්කොත්, එයාගේ යම් හොඳක් තියෙනවනේ. ඒක යා කාලෙන් කාලට හරි හොඳ දේවල් කරනවනේ. හදිසියෙන් හරි හොඳ දෙයක් කරනවා. අන්නේ හොඳ දේ සිහි කරන්න කිව්ව කොයි වගේද? හැබැයි එයාගේ ඒකෙන් කියන්නේ මොකද්ද? එයාගේ හොඳ දෙයක් දකින්න අමාරුයි. හොඳ දෙයක් දකින්න තරම් නැති තරම් එයා වැරදි කරනවා. හැබැයි කාලෙන් කාලට හොඳ දේවල් කරනවා. ඒ අන්නේ කරන චූටි හොඳ මෙනෙහි කරන්න කිව්ව කොයි වගේද? පිපාසය ඇති වෙලා කලන්තය හදිච්ච මිනිසෙක් වතුර හොයා යද්දි චූටි ගව කුරක වගේ වලක වතුර ටිකක් රැඳිලා තියෙනවා. මෙයා කටේ වලට තියලා පාත් වෙලා අත් දෙකක් තියලා කකුල් දෙකක් තියලා වතුර චුට්ට බිව්වා. බීලා යාගේ පිපාස සංසිඳුවා ගත්තා. අමාරුවෙන් වතුර ටික ගත්තේ. බිව්වේ. අන්න ඒ වගේ අර පුජ්‍යලගෙන සිහි කරන්න කිව්ව කයිනුත් වැඩි කරන, වචනිනුත් වැඩි කරන, සිතින් කාලෙන් කාලට හදිසියෙන් යහපතේ යෙදෙන ඒ යහපත ගැන හිතලා හිතේ තියෙන අමනාපය දුරු කරන්න කිව්වා. හොඳට බලන්න පින්වතුනි අපේ හිතේ තියෙන තරහ අපි නිවුස් ටිකක් බැලුවත් තරහ. පත්තරයක් බැලුවත් අපේ හිතේ තරහකට ගන්නවා. සමාජයේ අහන දකින්න කේවල් දෙක තරහක් ඇති කරගන්න. හැබැයි අපි හැමතිස්සෙම තරහ ද්වේෂෙත් එක්කම ඉන්නේ. ඒ ද්වේෂෙත් එක්ක ඉඳලා අපි හිතනවා මේක සාධාරණයි. මෙහෙම තමයි අපි ඉන්න ඕන. අරයට අරම තමයි වෙන්න ඕන කියලා අපි කොහොම හරි අකුසලයේ උපද්දවා ගන්නවා. තමන් කිලුට වෙනවා. තමන් හොඳට පෞරස් කරගන්නවා. ඒකෙන් දුරු වෙන්න කියනවා. මොකද ඒක තුල අපිට කවදාවත් තරහ දුරු වෙලා සැනසීමක් උදා වෙන්නේ නැහැ. ඒක කියන්නේ මේක දුරු කරන්න අර ගව කුරක තියෙන වතුර චුට්ට අර කට තියලා අත් දෙක කකුල් දෙක තියලා උරලා බිව්වා වගේ යම් පුජ්‍යලයේ කයිනුත් වැඩි කරනවා, වචනෙත් වැඩි කරනවා, හදිස්සියෙන් හොඳ යහපත් දෙයක් කරනවා ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාගේ හදිස්සියෙන් කරන හොඳ මෙනෙහි කරලා තමන්ගේ හිතේ තියෙන අමනාපය දුරු කරන්න කියනවා. අමනාපය දුරු කරන්න කියනවා. මේ හොඳට මතක තියාගන්න මේ ලස්සන එකක් අපේ හිතේ දේශي දුරු කරන්න සාරිපුත්ත මහ රහතන් උගන්වපු. මේ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා අපේ ජීවිතවලට. ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කළ ඊගාව කාරණය තමයි ඔන්න කෙනෙක් ඉන්නවා කියනවා
කෙනෙක් ඉන්නවා කියනවා එයාගේ කායිකවත් ගන්න දෙයක් නැහැ. සතුන් මරනවා, සොරකම් කරනවා, කාමයේ වර්ධවය හැසිරෙනවා, මත්පැන් මද්ද්‍රව්‍ය බොනවා, පාවිච්චි කරනවා. වචනයත් බොරු කියනවා, කටහැරිය බොරුවක්. කිව්වොත් පිරිසක් බිඳෙන්න කේලමක්. කාට හරි පරුස වචනයක් කියලා හිත රිදවනවා. එක කතා කළොත් හිස් වචනයක්, වැඩකට නැති දෙයක් කතා කරනවා. ඊළඟට මෙයා හිතින් කවදා මෙයාට යහපත් දෙයක් කරන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. හොඳ දෙයක් යහපත් දෙයක් කරන්න ඕන කියලා හිතෙන්නෙම නැහැ. ඒතර මෙයා කායිකවත් දුස්සීලයි පෞරස් කරනවා. වචනිනුත් දුස්සීලයි වචනිනුත් පෞරස් කරනවා. සිතනුත් දුස්සීලයි සිතනුත් පෞරස් කරනවා. මේ වගේ කෙනෙක් දැක්කොත් අන්න ඒ කෙනා කෙරෙහි තරහ සිතක් ඇති කරගත්තොත් ඒකත් දුරු කරන්න කියන කොයි වගේද මේ වගේ කියනවා. ඔන්න ඔබට දකින්න ලැබෙනවා කියන මිනිසෙක් ගමනක් යනවා. මේ මිනිස්සු තනියෙන් ගමනක් යන්නේ. මෙයා හොඳටම ලෙඩ වෙච්ච කෙනෙක්, රෝග පීඩාවට පත් වෙච්ච කෙනෙක්. මෙයා තනියෙන් යන්නේ. හැබැයි ළඟ පාතක ඉදිරියට බලද්දිත් එයාට ගමක් මේ උපකාරයක් ලබන්න පුළුවන් ගමක් නැහැ. ගම දුරයි. පිටිපස්සට ආවත් එයාගේ ගම දුරයි. මෙයාට බේත් නැහැ. කෑම බීම නැහැ. උදව් උපකාරක ලබන්න කිසි කෙනෙක් නැහැ. හැබැයි මෙයා ලෙඩ වෙලා හැබැයි දුරේ ගමනක් යනවා. මේ දුරේ ගමනක් යන ගමක් ළඟ පාතක නැති, කන්න බොන්න දෙයක් නැති, බේත් නැති, කවුරුවක් උපකාර නැති මිනිසෙක් දැක්කහම Tamanට හිතේ අනුකම්පාවක්, කරුණාවක් උපදිනවා කියනවා. අනේ මේ මිනිස්සයා මෙහෙම ඉස්සරහට ගියොත් ඉස්සරහදිවත් උදව්වක් ලබන්න උදව් කරන්න කවුරුත් නැහැ. මෙයා ආපහු හැරිලාවත් උදව් කරන්න ගමක් ළඟ පාතක නැහැ. මෙයාට කන්න දෙයක් නැහැ. බෙහෙත් ටිකක් නැහැ. ඊළඟට උදව්කාරයෙක් නැහැ. මෙයා මෙහෙම ගියොත් දුකටපත් වෙනවා කියලා අනුකම්පාවක් ඇති වෙනවනේ අපිට. ඒ වගේ අසරණ මිනිස්සු දැක්කහම එතකොට කයිනුත් වචනිනුත් සිතිනුත් වැරදි කරන කෙනෙක් දැක්කොත් හිතන්න කියනවා අන්න ඒ වගේ. ඒ කියන්නේ කිසිම උදව්වක් කරන්න බැරි ඒ කියන්නේ ගම ළඟත් නැති දුර ඒ කියන්නේ ඉදිරියටත් ගමක් නැති ළඟටත් පිටිපස්සටවත් ගමක් නැති කන්න බොන්න නැති බේතේත් නැති උදව්කාරයෙක් නැති මිනිස්සේ අසරණ වෙච්ච මිනිස්සෙක් විදිහට කල්පනා කරන්න කියනවා වචනෙන් කයින් වචනේ සිතින් පව් කරන මිනිස්සයා දැක්කහම දැකලා අනුකම්පාසිතක් උපද්දවා ගන්න කියනවා මේ විදිහට මෙයා කයින් වැරදි කළොත් වචනෙන් වැරදි කළොත් සිතෙන් වැරදි කළොත් මෙයා අපාය නිරේ උපදිනවනේ මේ පව් කරන විදියට. අනේ මෙයා කයින් වැරදි කරන්නේ නැත්තම්, සිතින් වැරදි වචනෙන් වැරදි කරන්නේ නැත්තම්, සිතින් වැරදි කරන්නේ නැත්තම් මෙයා අපායෙන් නිදහස් වෙනවනේ කියලා අනුකම්පාවක් උපද්දවා ගන්න කියනවා. එහෙම අනුකම්පාවක් උපද්දවාගෙන තමන්ගේ හිතේ තියෙන ගැටෙන බව තරහ දුරු කරන්න කියනවා. හරි ලස්සනයිනේ. මේ හිත පිරිසුදු කරන්න උගන්වන මේ පිළිවෙල හරිම ලස්සනයි. අපිට තියෙන්නේ බැන්නොත් බනින්න ඕනි. ගැහුවොත් ගහන්න ඕනි. නින්දා කළොත් පෙරලා නින්දා කරා. ඒක තමයි මේ යන රටාව. මේක පිරිහුණු රටාවක්. මේක තුල මේ සත්‍යයන් වෙන්නේ පිරිහිලා, මනුස්ස ලෝකයෙන් පිරිහිලා දුගතිය කරාම යන ගමනකට තමයි දැන් මනුස්ස ලෝකේ හැදි තියෙන්නේ. ඒ පිරිහෙන දුගතියට ඇදගෙන යන සංසාර ගමනේ දුකටම පත් කරන මේ සිත පිරිසුදු කරන්න තමයි මේ විදිහට උගන්වන්නේ. ඒ කියන්නේ කයින් වචනේ සිතින් වැරදි කරන කෙනා කෙරේ අනුකම්පාවක් උපදවා ගන්න කිව්වා. අපි නම් සාප කරනවනේ. අනුකම්පාවක් උපදවා ගන්න කිව්වා. මේ විදිහට සිතින් කයින් වචනෙන් මෙයා පව් කළොත්, මේ විදිහට ජීවිතේ ගත කළොත්, අර අසරණ වෙච්ච කන්න බොන්න නැති මේ දුර ගමනකට පිටත් වෙච්ච අසරණ මිනිසයා වගේ හිතන්න කිව්වා. මෙයා මේ විදිහට පව් කළොත් එහෙම මෙයා දුගතිය ආවි. නිරේ ගිහිල්ලා ගොඩාක් දුක් විඳීවි. අනේ මෙයා සිතින් කයින් වචනෙන් යහපතේ හැසිරෙත්වා කියලා මෙස්සිත උපදවා ගන්න කිව්වා. අනුකම්පා සහගත මෙස්සිත. ඒ විදිහට තමන්ගේ හිතේ තියෙන අමනාපයේ තරහ දුරු කරගන්න කිව්වා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒ උත්තමයෝ දන්නවනේ මේ තමන්ගේ හිතට දේශය තරහ කමනාපයක් ආවම කෙනෙක් විඳින පීඩාව ඒකයි උගන්වන්නේ මේ විදිහට දුරු කරගන්න. මේ විදිහට දුරු කරගන්න. මේ විදිහට දුරු කරගන්න. කියලා උගන්වන්නේ නිසා. ඒතර අනුකම්පා සිතක් උපදවාගෙන පුළුවන් කිව්වා අමනාප සිත, ද්වේෂ සිත, වෛර සිත, පරිගැනීම් සිත දුරු කරන්න. එතකොට පස්වෙනි කෙනෙක් ගැන සාරිපුත්ත මහ රහතන් වහන්සේ උගන්වනවා. ඔන්න කෙනෙක් ඉන්නවා කියනවා. එයා කායිකව ගත්තා
එයා හොඳ කෙනෙක්. සතුන් මරන්නේ. සොරකම් කරන්නේ, අනුන්ගේ දෙයක් ගන්නෑ. කාමයේ වර්ධවය හැසිරෙන්නේ. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. කායිකව එයා වැරදි කරන්නේ. ඊළඟට එයා බොරු කියන්නේ. ඊළඟට එයා කේලම් කියන්නේ. බොරු කියන්නේ. බොරුවෙන් වැළකීලා ඉන්නවා. කේලම් කියන්නේ. කේලම් කියන්නේ මොකද්ද? සමගිය බිඳින වචන. මෙතනින් අහගෙන ගිහිල්ලා අතන කියලා සමගිය බිඳිනවා. අද කොච්චර තියෙනවද? අද මිනිස්සු කොච්චර කේලම් කියා තමන්ගේ తాවකාලික ලාභය උදෙසා කොච්චර කේලම් කියලා සමගිය බිඳින අය ඉන්නවද? මේ වෙතින් තමන් රැස් කරගත්තාම අරගෙන යන්න එපා පාප කර්මය. එතකොට මෙයා කෙනෙක් ඉන්න බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ. පරුස වචනෙන් වෙන් වෙලා. හිස් වචන කියන්නේ. හිස් වචන පලාප දඩෝ ඉන්නේ. ඊළඟට මෙයා සිතින් ධර්මය පුරුදු කරනවා. යහපත් දේවල් හිතනවා. බණ භාවනා කරනවා. මෙසිත වඩනවා. කරුණාසිත වඩනවා. අනිත්‍ය වශයෙන් ජීවිතය ගැන බලනවා. ගුණධර්ම හිතිනුත් එයා පුරුදු කරනවා. බණ භාවනාව යෙදෙනවා. එතන මේකේනා කයනුත් යහපතේ යෙදෙනවා, වචනෙනුත් යහපතේ යෙදෙනවා, මනසනුත් යහපතේ යෙදෙනවා. මේ කෙනා කෙරෙහි තරහිතක් උපන්නොත් ඒකත් දුරු කළ යුතුයි. කොයි වගේද? ඔන්න කෙනෙක්ට දකින්න ලැබෙනවා මොකද්ද? දැන් මෙයා අවුරස්ම නිසා වතුර ටිකක් බොන්න නැති නිසා පිපාසය නිසා කලන්තය හැදිලා හරි අමාරුවෙන් ඇවිදගෙන යන්නේ. කෙනෙක් ඉන්න. ඇවිදගෙන යනකොට මෙයාට දකින්න ලැබෙන ලස්සන පොකුණක්. සිසිල් දිය තියෙන. ඊළඟට ලස්සන වැලි තලා තියෙන. රුක්ෂයන්ගෙන් පිරී ගිය නේක වූ රුක්ෂයන්ගෙන් පිරී ගිය වැලි තලා ඇති ලස්සන සුන්දර පිරිසිදු ජලය තියෙන නිල්වන් ජලය තියෙන පොකුණක් දකින්න ලැබෙනවා. දකින්න ලැබුණාම මෙයා මේ පිපාසයෙන් පීඩාවට පත් වෙලා මෙයා මේ පොකුණට බැහැලා වතුර බොනවා. පිපාස සංසිඳනක වතුර බොනවා. මෙයා පැම් පහසු වෙනවා, නා ගන්නවා, නාලා අර ගස් සෙවනේ වැලි තලාවේ මෙයා දිගා වෙලා සහනෙන් ඉන්නවා. ඒක ඇසුරු කරගෙන ඉන්නවා. ඇයි ඒ පිපාස නැති වෙන්න පිරිසිදු නිල්වන් පැන් තියෙනවා. සීතල සෙවන තියෙන ගස් මේ රුක් සෙවන තියෙනවා. වැලි තලාව තියෙනවා. මෙයා මෙතන දිගා වෙලා ඉන්නවා. වතුර බීලා පැන් පාස් වෙලා. අන්න ඒ වගේ අර පැන් පොකුණ ඇසුරු කරගෙන ඒ පැන් පොකුණෙන් පහසුව ලබනවා වගේ මේ සිතිනුත් කයනුත් වචනිනුත් සිතිනුත් යහපතේ හැසිරෙන සත්පුරුෂ කෙනා ඇසුරු කරන්න කිව්වා. ඒ කෙනා ඇසුරු කරන්න කිව්වා. ඇසුරු කරගෙන හිතේ ඇති අමනාපය දුරු කරගන්න කිව්වා. සාරිපුත්ත මහරහතන් දේශනා කළා. එතකොට එහෙනම් බලන්න අපේ හිතවල එක එක විදිහට අමනාපකම් ඇති වෙනවා. හොඳ අය ගැනත් අමනාපකම් ඇති වෙනවා. නරක අය ගැනත් අමනාපකම් ඇති වෙනවා. යම් ඒකට කොටසක් ජීවිතේ සමහරුන්ගේ සම්පූර්ණ වැරදි නෑනේ සමහරුන්ගේ. සමහරුන්ගේ එක එක අඩුපාඩු තියෙනවා. සමහරුන්ගේ එක එක අඩුපාඩු මේ අඩුපාඩු මේ සමහර අඩුපාඩු වලින් ගැලවිලා ඉන්නවා. ඕන කෙනෙක් කෙනෙක් අමනාපයක් ඇති වුණොත් ඒ හැම අමනාපයක්ම Tamanටම යහිත පිණිස පවතින එක දුරු කරන්න කිව්වා. දුරු කරන ක්‍රම ටිකක් තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උපමා සහිතව ඉගැන්වුවේ. උපමාවක් කිව්වම මේ උපමාවෙන් තේරුම් ගන්න ලේසියි. දැන් අපි ගත්තොත් එහෙම අපි ගමු එකක් ගමු. ඔන්න සිතනුත් කයනුත් වැරදි කරන කෙනෙක් ඉන්නවා. සිතනුත් වැරදි කරන කෙනෙක් ඉන්නවා. වචනෙනුත් වැරදි කරන කෙනෙක් ඉන්නවා. ඒක නෑ ගැන කොහොමද හිතන්න කිව්වේ? ඔන්න මිනිස්සෙක් ඉන්නවා පිපාසයට ලක් වෙලා කලාන්තේ හැදිලා මෙයාට හරි දුකටපත් වෙලා වතුර ටිකක් හොය හොයා යනවා. හොය හොයා යනකොට මෙයාට දකින්න ලැබෙනවා ගව කුරක වතුර ටිකක් හැදිලා. මෙයා දැන් මොකද කරන්නේ? දැන් වාදනයකින් අරන් වතුර බොන්න බෑ. මෙයා මොකද කරන්නේ? අර ගවයෙක් වගේ අත් දෙකත් බිම තියලා කකුල් දෙකත් බිම තියලා නැවිලා මේ කට තියලා වලට වතුර ටික උරාගෙන බොනවා. උරාගෙන බීලා මෙයා වතුර පිපාසය නැති කරගන්නවා. සාරිපුත්ත මහරහතන් වදාලා අන්න ඒ වගේ කිව්වා මේ කයනුත් වැඩි කරන සිතනුත් වැඩි කරන කයනුත් වැඩි කරන වචනෙනුත් වැඩි කරන සිතින් හදිසියෙන් යහපත කරන කෙනා ගැන ඒ හදිසියෙන් කරන යහපත් ගුණය සිහි කරලා තරහ දුරු කරන්න කිව්වා. ඒ කියන්නේ වතුර චුට්ට බිව්වා වගේ. දැන් වතුර චුට්ට හොම්බ දීලා බිව්වා වගේ අර කයනුත් වචනෙනුත් වැඩි කරනවා. හැබැයි හිතින් කාලෙන් කාලට යහපත් දේවල් හිතන්න එයා
මහන්සි ගන්න කෙනෙක්. අන්න එයාගෙන තියෙන දේශය දුරු කරන්න කිව්ව අර වතුර චුට්ට බිව්වා වගේ. ඒතර බලන්න මේ විදිහට අපේ හිත එක එක ක්‍රමයකට අපි මහන්සි ගත්තොත් තරහ දුරු කරගන්න කවුරු හරි කෙනෙක් කියනවා අපේ තරහ දුරු වෙන්නේ නැහැ කියලා. ඒක මූසාවක්. අනිවාර්යෙන් තරහ දුරු වෙනවා. මේ කියන ක්‍රම ඔස්සේ. ඒ නිසා තරහ කියලා කියන්නේ දුරු කළ යුතු එකක්. තරහ කියලා කියන්නේ අමනාපය කියලා කියන්නේ ද්වේෂය කියන්නේ අපිට යහපත පිණිස නොපවතින එකක්. මේ ලෝකේ මේ දුක් විඳින සියලු දේවල් ගත්තොත් ගොඩාක් තරහ අමනාපයෙන් හටගත්ත දේවල්. හැම දෙයකම බලන්න හැම දෙයක්ම දැන් අපි ගත්තොත් දැන් අපි අපේ රට ගැන ගත්තත් මේ රටවල් දියුණු වෙන්නේ නැහැ. ඇයි දියුණු වෙන්නේ නැත්තේ? මේ ද්වේෂය නිසා හටගත්ත ඉරිසියාව එකට එක කිරීම පරිගැනීම. ඒ නිසා තමයි මේ බොරු කියා මිනිස්සු දැන් බොරු කියන්නේ මොකද්ද? දේශීය මුලලා බොරු කියන්නේ. හිතට දේශය ඇති වුණනම් බොරු මවමවා කියනවා. දැන් දේශපාලන ලෝකෙ තුල ඒක හොඳට අපිට ප්‍රේනවා නේ. දැන් මේ වර්තමාන දැන් අපි ගත්ත මේ වර්තමාන කාලේ දැන් ගොඩාක් අරුබුදයක් තියෙනවානේ. මේ කොරෝනා එකත් එක්ක මිනිස්සු ගොඩක් විඳවනවානේ. මිනිස්සු අපහාස කරනවා, නිନ୍ଦා අපහාස කරනවා, තරහ අරගෙන ඉන්නේ. මේ තරාතිරමක් නැතුව බයිනවා, නිନ୍ଦා කරනවා, අපහාස කරනවා, ගරහනවා, ගැටෙන්න බලාගෙන ඉන්නේ. ඇයි මේ දේශයෙන් උපන්න පීඩාවක් විඳවන්නේ? තරහ නිසා උපන්න පීඩාව විඳවන්නේ මේ. ඒ කියන්නේ හොයන්නේ බලන්නේ. දේශය ඇති වුණාම හොයන්නේ බලන්නේ. ඇත්තද නැත්තද සත්‍යද අසත්‍යද මම මේකට ගැරහිය යුතුද මම මේකට ගරහන්න හොඳ නැද්ද? ඒ තෝරා බේරා ගැනීමක් නැහැ. දේශය උස්වාගෙන හැමතැනම බලන්න. තරහින්මයි කටයුතු කරන්නේ. එතකොට මේ අපේ දැන් අපි ගත්තොත් මේ හැමතැනම මේක තියෙනවා. මේ රටේ විතර නෙවෙයි හැමතැනම තරහ නිසා උපන්න අරුබුද කොච්චර තියෙනවද? පලි ගන්න හිතනවා, මරාගෙන මැරෙනවා. බෝම්බ ගහනවා, ආසින් ගිල්ල ගහනවා. අනිත් එක්කෙනා විනාශ කරන්න කල්පනා කරන කොච්චර දේශය නිසා උපන්න අරුබුදයක් තියෙනවද? පවුල තුල වුණත් එහෙමයි, සමාජය තුල වුණත් එහෙමයි, රට තුල වුණත් එහෙමයි, ආයතන තුල හැමතැනම දේශය නිසා කොච්චරනම් හැබැයි හැමෝම පීඩාවට පත් වෙනවා ඒකෙන්. තමන් පව් රැස් කරගෙන අකුසල රැස් කරගෙන දුගතිය යන්න වෙනම හදා ගන්නවා. නිර්යාදී දුගතිය යන්න. මේ ජීවිත මෙලොවත් මේ අර්බුදයකට ලක් කරනවා. දැන් හොඳට බලන්න මේ ගත්තොත් මේ ප්‍රශ්න ගත්තොත් එහෙම මේ තියෙන්නේ තරහ නිසා හටගත් අසමික කන්නේ මේ ඔක්කොම තියෙන්නේ. දැන් අපේ රටේ වුණ මේ වර්තමාන කාලේ තියෙන ලොකු ආර්ථික අර්බුදයක්. සමගිය තිබ්බනම් මේ ආර්ථික අර්බුදය හටගන්නවද? හටගන්නේ. සමගියෙන් කතාබස් කරලා සමගියෙන් ඒවට විසඳුම් හොයනවා නම් මේ හටගත්ත කිසිම අර්බුදයක් හටගන්නේ නැහැ. මේ අර්බුද හටගන්නේ නැහැ කියන්නේ මේ අර්බුද අඩු වෙනවා. නැතරම නැති වෙන්නේ අර්බුද කවදාවත් ලෝකේ. අර්බුද අඩු වෙනවා. එහෙම නෑ සමගිය යන්නේ නෑ. මොකක් හරි හිතක් තරහ හිතක් උපද්දවාගෙන ඒක සත්‍ය කරන්න බොරු කිය මේ සමගිය බිඳලා ඊට පස්සේ දැන් බලන්න අසමික කමින් කොච්චර විඳවනවද කියලා. හැමෝම දුකටපත් වෙලා ඉන්නේ. හැමෝම පීඩාවටපත් වෙලා ඉන්නේ. මොකද්ද හේතුව? හිතේ උපන්න මෛත්‍රියද? මේ හිතේ උපන්න අනුකම්පාවද? නෑ. හිතේ උපන්න ද්වේෂය. ඒකනේ බුදුරජාණන් වදාළේ යම් හිතක ද්වේෂයක් තියෙනවාද ගින්නක වගේ ද්වේෂය ගින්න වගේ. ද්වේෂ ගින්නෙන් නේද මේ ගිනි ගන්නේ? ද්වේෂය නිසා නේද මේ ඔක්කොම? එහෙනම් බලන්න. ඒකයි බුදුරජාණන් වදාළේ රාගය හිතසුව පිණිස පවතින්නේ නැහැ. ද්වේෂය හිතසුව පිණිස පවතින්නේ නැහැ. මෝහය හිතසුව පිණිස පවතින්නේ නැහැ. ඒකට හැමෝම නිନ୍ଦා අපහාස කළා, ද්වේෂයෙන් කටයුතු කළා, මරණයෙන් පස්සේ මනුස්ස ලෝකෙට එනවද? මනුස්ස ලෝකේ මැරිලා මනුස්ස ලෝකෙන් චුත වෙලා ආයිම සුගතියකට යනවද? නැහැ. දුගතියට යන්නේ. පිරිසක් නිරයට යනවා. පිරිසක් තිරිසන් ලෝකෙ උපදිනවා. පිරිසක් പ്രേත ලෝකෙ උපදිනවා. පිරිසක් අසුර ලෝකෙ උපදිනවා. සතර අපායේ උපදිනවා. ඒතර මේ සතර අපායේ උපදින්නේ මේ ලෝභ දේශ මොහ එහෙම නැත්නම් රාග දේශ මොහ කියන තුන මුල් කරගෙනයි. වර්තමානයේ මිනිස්සු අසහනයටපත් වෙලා ඉන්නේ රාග දේශ මොහ තුන මුල් කරගෙනයි. ඒතර බුදු කෙනෙක්ගේ ධර්මයේ ඇහෙද්දී ඒ බුදු කෙනෙක්ගේ ධර්මයට හිත නතු කරගන්න නැතුව රාග දේශ මොහ අවුස්සන් ඉන්නේ. සියලු මාධ්‍ය ඔස්සේ දේශය නම් අවුස්සන්නේ. සෑම මාධ්‍යයක් ඔස්සේ රාගය නම් අවුස්සන්නේ. මෝහයටම නම් අවුස්සන්නේ. මේ ලෝකෙට කරන යහපත මොකද්ද? යම් කෙනෙකුගේ යහපත කැමති නම් යම් කෙනෙක් සැපසේ ඉන්න කැමති නම් අපි සැපට කැමති නම් අනිත්‍ය සැපට කැමති කියන කල්පනා කරනවා නම් අපිට පුළුවන් අනිත්‍ය සංසිඳෙන්න කතා කරන්න. අන්න ඒව සංසිඳීමට යොමු කරන්න අපිට කොච්චර පුළුවන්ද? නමුත් එහෙම එකක් වෙන්නේ නැති නිසා මේ අර්බුදය ඉවරයක් නැහැ. මිනිස්සු අඬනවා, දොඩනවා, මේ දුකටපත් වෙනවා, වෛර කරනවා, පලිගන්න හිතනවා, නිନ୍ଦා අපහාස කරනවා, ගැරහිලි කරනවා ඉවරයක් නැහැ.
ඒ නිසා හොඳට බලන්න තථාගත බුදු කෙනෙක්ගේ ධර්මයෙන් තොරව සැපයක් ලබනවා කියන එක මේ ලෝකේ වෙන්නේ නැති එකක්. තථාගත බුදු කෙනෙක්ගේ ධර්මයේ පාවිච්චි පිහිට කර දැන් ලංකාව වගේ මේ තැනක ධර්මයේ පාවිච්චි කරන්නේ නැහනේ. ධර්මයේ පාවිච්චි කරන පිරිසක් ඉන්නවා. හැබැයි ඒ සංසිඳීමේ පැත්ත කරලා උපේක්ෂාවෙන් ඉන්නවා. අරුබුදාවම මේ අරුබුද ඉස්සරහා ඒකල උපේක්ෂාවෙන් ඉන්නවා. මේක ලෝකේ හැටි. හැම කල්හිම මේක තියෙනවා කියලා ධර්මයේ මෙනෙහි කරන් ඉන්න පිරිසක් ඉන්නවා මේ මනුස්ස ලෝකේ. අවිස්සෙන්නේ නැති පිරිසක් ඉන්නවා. කොච්චර ජීවිතේ ප්‍රශ්න ආවත් දේශේ උපද්දවා ගන්න නැතුව වාසය කරන පිරිස ඉන්නවා. හැබැයි ටික දෙනයි. හැබැයි මේ ධර්මයේ පාවිච්චි කළ අනිත්‍යයටත් පුළුවන් දේශ උපද්දවා ගන්න නැතුව බොහොම සහනෙන් බොහොම සංසිඳුණු සිතින් වාසය කරන්න. ඉතින් ධර්මයේ පාවිච්චි කරන්නේ නැතුව අකුසල්මනේ මේ පාවිච්චි කරන්නේ සැප ලබන්න කියලා. අකුසල්ම තමයි. බොරුව, කේලම, නින්දාව, ගැරහීම මේ ඊළඟට කොච්චර පරිගන්න හිතවද කියන්නේ තමන්ගේම අයට මේ කොච්චර දේවල් කරනවද තමන්ගේ මේ හතුරුකම් අනිවින කොඩවින හදිහූනිය මේව කොච්චර මිනිසුන්ට කරනවද මිනිස්සු ඒකෙන් දුකට කොච්චරපත් වෙනවද. ඒතර බලන්න නිකන් මේක මනුස්ස ලෝකේ වෙනම නිකන් මනුස්ස ගුණධර්ම පිරිහිලා නරා වලක් අසුචි වලකට වඩා අපිරිසුදුලා තියෙන්නේ. දැන් අසුචි ටිකක් නම් ගෑවුනොත් ඒක හොදගෙන පිරිසුදු වෙන්න පුළුවන්. මේ රැස් කරන පාප කර්මයන් ටිකකින් මේ දුගතියට ඇදගෙන යන්න හදා ගන්නවනේ. ඒ නිසා තේරුම් ගන්න පින්වතුනි මේ මනුස්ස ජීවිතේ අපි ආවේ කන්න බොන්න නෙමෙයිනේ. මේ මනුස්ස ලෝකේ අපේ එකම අරමුණ ගෙයක් හදාගෙන දරුවෝ හදාගෙන ඉගෙනගෙන පිළිගැනීම ඇති කරගෙන මේ මනුස්ස ලෝකේ තියෙන සැපේ විතරක් නෙමෙයි මිනිස්සෙකුට තියෙන්න ඕනේ. මිනිස්සෙකුට තියෙන ආධ්‍යාත්මික සැපයක්. කොච්චර යාන වාහන තිබ්බත් හොඳ ගෙවල් දොරවල් තිබ්බත් මේ රූපයක් තිබ්බත් ඇඳුම් පැළඳුම් යාන වාහන තිබුණත් මේ ධන දාන්න තිබ්බත් සමගියක් නැත්තම් හැමතිස්සෙම තරහ සිතින් නම් ඉන්නේ. රාගේ අවුෂ්ඨක සිතින් නම් ඉන්නේ. දේශයටම යට වෙනවා නම් රාගයටම යට වෙනවා නම් අකුසල් වලම බැසගෙන ඉන්න නම් ඇති ඵලෙ මොකද? මොකද ඇති ඵලෙ? මනුස්ස ජීවිතේ අවුරුදු 50කට ගත කළා මේක අවසන් වෙනවනේ. අවසන් යනකොට දුගතියකට යන්න ඕනනේ. ඒ නිසා පින්වත් මේවා කල්පනා කරලා මේ සංසාර ගමනේ තියෙන ඇත්ත ස්වභාවය කල්පනා කරලා ඊළඟට මේ බුදුරජාණන්ගේ ධර්මයේ මේ ඉගෙනගෙන මේ ධර්මයේ මෙනෙහි කර කර පිරිහෙන මනුස්සකම් රැකගන්න. පිරිහෙන අසමගිය මේ දුරු කරගෙන සමගිය ඇති කරගන්න. මෛත්‍රී කරුණා ආදී අනුකම්පා දයාව ඇති කරගන්න හිතේ. එතකොට මේ ලෝකෙ සුන්දර වෙනවා. මේ ලෝකේ සුන්දර වෙන්න බෑ රාගය අවශ්‍යගෙන, දේශය අවශ්‍යගෙන, මෝහය අවශ්‍යගෙන. ඒ නිසා මේ රාග දේශ මෝහ අවශ්‍යලා ඇවුලුණු ලෝකයේ තුල අපිට පුළුවන් නම් බුදුරජාණන්ගේ ධර්මයේ පුරුදු කරගෙන රාගය නැමැති ගින්න නිවා ගන්න මහන්සි ගන්න. ඒක තමයි මනුස්ස ජීවිතේ පාවිච්චි කරන්න තියෙන හොඳම අරමුණ. දේශය නැමැති ගින්න දුරු කරගෙන සැනසීමෙන් ඉන්න ධර්මයේ පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි මනුස්ස ජීවිතේ අපි ඉලක්කය වේ යුත්තේ. මොකද తాවකාලිකයි මනුස්ස ජීවිතේ. මෝහය දුරු කරගන්න මේ ධර්මයේ පුරුදු කරගන්න අපි මහන්සි වෙන්න පුළුවන් නම් ඒක තමයි මනුස්ස ජීවිතේ ඉලක්කයක් විය යුත්තේ. ඇයි ඒ? කල්ප ගානකින් මනුස්ස ලෝකෙට එන්නේ. බුදුරජාණන්සේ වදාලා මනුස්ස ලෝකෙන් චුත වුණාට පස්සේ ආයි මිනිසෙක් වෙනවා කියන එක නියසිලට පස්චුට්ටක් අරන් වදාලා මේ පස්චුට්ට වගේ දුර්ලභයි මහ පොළව වගේ සතර පාය උපදිනවා කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මේ එක දිගින් දිගටම මනුස්ස ලෝකයට ආවිල්ලා මනුස්ස ලෝකේ විතරක් ආපු ගමන නෙමෙයි මේ තියෙන්නේ. කලාතුරකින් කෙනෙකුගේ ජීවිතේ මනුස්ස ලෝකේ ගමනක් දෙයක් ඉපදලා තියෙන්න පුළුවන්. බහුතර වශයෙන් ගත්තොත් බහුල වශයෙන් ගත්තොත් මිනිස්සු සතර අපායටම කැරකෙන යන ස්වභාවයක් තියෙන්නේ. බුදුරජාණන් වදාළේ ඒකයි මහා පොළව වගේ මනුස්ස ලෝකේ මැරෙන අය සතර අපාය උපදිනවා. මේ නියසිලට ගත්ත පස්චුට්ට වගේ ඊටා සුවල්ප දෙනයි නැවත මිනිසෙක් වෙන්නේ. ඉතින් මේ తాවකාලික ඊටා කෙටි කලකට ලැබුණු මනුස්ස ජීවිතය තුළ රාගය අවශ්‍යගෙන නම් මේ ජීවිතය ගත කරන්න ඇති ඵලය මොකද්ද? මොකද්ද ඇති ඵලය? ඒ වෙලාවට පොඩි සතුටක් තියෙයි. හැබැයි විඳවනවනේ. Taman තනි වුණ ගමන් විඳවනවනේ. දේශයට අනුව කටයුතු කර දේශයට මේ යට වෙලා නම් මේ ජීවිතය ගත කරන්නේ. Taman තනි වුණාම විඳවනවනේ. පරලොව දුගතියට යනවනේ. මෝහයෙන්ම සතුටු වෙලා අන්නයවත් මුලාවටපත් කරලා තමුණුත් මුලාවෙන් ගත කරනවා නම් මේ චූටි මනුස්ස පොඩි ආයුෂක් ලැබිච්ච මනුස්ස ජීවිතේ මහා ආයුෂක් නෙවෙයි අවුරුදු 50කට කියන්නේ. නිරේවල් වල ගත්තොත් එimhe කල්ප ගණන් වලින් ආයුෂ ගනින්නේ.
ප්‍රේත ලෝක ගත්තොත් එහෙම අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන් වලින් ගණන් තියෙන ආයුෂ. අවුරුදු 50කට 60කට ලැබිච්ච මනුස්ස ජීවිතේ රාග දේශ මොහ අවශ්‍ය ගැනීමම ඉලක්ක කරගෙන වාසය කරන අයට මොකද වෙන්නේ? හරිම සෝචනීයයි. ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ ඉතා කලාතුරකින්. ඒ බුදු කෙනෙක්ගේ ධර්මයේ තුලින් ඒ කාන්තේම මේ හිතේ උපන් රාගය දුරු කළා අපි දුකෙන් නිදහස් කරනවා. ඒ බුදු කෙනෙක්ගේ ධර්මයේ තුලින් මේ හිතේ උපන් දේශය නැත්තරම නැති කරලා දානවා. මේ හිතේ උපන් මෝහය බුදු කෙනෙක්ගේ ධර්මයේ තුලින් නැත්තරම නැති කරලා දානවා. ඉතින් එවන් වූ ධර්මයක් තියෙන කාලේ කාලා බීලා සතුටින් ඉන්න. හැබැයි සීමාව දැනගන්න. සීමාව දැනගන්න. ඒ සීමාව තමයි ඔබේ මනුස්ස ඔබ ගිහි ගෙදර ගත කරන කෙනෙක් නම් පංචශීලය තුල ඉන්න. භික්ෂුවක් නම් සාමණේර භික්ෂුවක් නම් ඒ සාමණේර දසශීලය තුල ඉන්න. උපසම්පදා භික්ෂුවක් නම් ඒ භික්ෂුවට උපසම්පදා සීල් 200 සීල්පද 227ක් තියෙන. ඒ 227 තුල ඉන්න. ඒ සීමාව දැනගෙන සතුටින් ඉන්න. එතකොට රාගය වැඩෙන්නේ නැහැ. රාගයෙන් පිච්චෙන්නේ නැහැ. ද්වේෂය වැඩෙන්නේ නැහැ. ද්වේෂයෙන් පිච්චෙන්නේ නැහැ. මෝහය වැඩෙන්නේ නැහැ. මෝහයෙන් පිච්චෙන්නේ නැහැ. ඒ නිසා රාගය නිවන්න පුළුවන් එකම උත්තම පරම පාරිශුද්ධ ගාම්භීර නිර්මල ධර්මය බුදුරජාණන්සේ වදාළේ. ද්වේෂය දුරු කරන්න පුළුවන් එකම ධර්මය බුදුරජාණන්සේ වදාළේ. මෝහය දුරු කරන්න පුළුවන් එකම ධර්මය බුදුරජාණන්සේ වදාළේ. බුදුරජාණන්සේගේ ධර්මය අහලා සාරිපුත්ත මහරහතන් වහන්සේ රාගය දුරින් දුරු කළා. ද්වේෂය දුරින්ම දුරු කළා. මෝහය දුරින්ම දුරු කළා. රාගය දේශයෙන්ම හටගන්නේ. ඒකනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කොන්දට ගැහුවාම ඒකට කිසිම වෙනසක් වුණ නැතුව hina වෙලා ඒ මිනිහයාට සෙත්පතල ගියේ. සෙත්පතල ගියේ. බුදුරජාණන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වැඩියාම එක මිනිහෙක් බුදුරජාණන්සේ කරේ ලොකු අමනාපකින් හිටියා. බුදුරජාණන්සේ දැක්ක ගමන් බනින්න ගත්තා. නොයේ වචන කියමින්. බුදුරජාණන් වහන්සේ සාන්තව වැඩ හිටියා. මේ මිනිහයා බැනලා නිඳා කරලා ගරහලා අපහාස කරලා නැවැත්තුවා. බුදුරජාණන්සේ අසවදාලා බ්‍රාහ්මණේ ඔබ තථාගතයන් වහන්සේට බැනලා ඉවරද? නිඳා කරලා ඉවරද? ගරහලා ඉවරද? අපහාස කරලා ඉවරයි කිව්වා. එහෙනම් බ්‍රාහ්මණේ මම ඔබෙන් කරුණක් අහන්නම්. ඔබට තේරෙන විදිහට උත්තර දෙන්න කිව්වා. ඔන්න ඔබට දැනගන්න ලැබෙනවා ඔබේ යාළු මිත්‍රාදී හිතවතුන් ඔබේ නිවසට ඔබව බලන්න එනවා කියලා. දැනගත්තාම ඔබ මොකද කරන්නේ? ඒ අය පිළිගන්න කෑම බීම ආදිය සූදානම් කරනව නේද? ඔව්. මම ඒ අයට කෑම බීම සැප පහසුකම් ඔක්කොම සූදානම් කරනවා. ඔන්න ඔබේ යාළු හිත මිත්‍රාදීන් පිරිස ආවා. ඇවිල්ලා ඔබ කිව්වා ඔයගොල්ලන්ට කෑම බීම ලෑස්ති කරලා තියෙන ඔබ අනුභව කරන්න කන්න සතුටු වෙන්න. ඒතර මේ අය කියනවා අනේ අපි බඩ පිරෙනකන් කාලා ආවේ. අපිට ඔබේ කෑම එපා කියලා කියනවා. එතකොට ඔබ මොකද කරන්නේ? එතන මේ බ්‍රාහ්මණය කියන මම මේ ලෑස්ති කරපු සූදානම් කරපු සියලු කෑම බීම ආදී සියලු දේ මම අනුභව කරනවා. ඒගොල්ලන්ට එපයි නං. බුදුරජාණන් අන්නේ වෙලාවේ වදාලා රාගය නැති, ද්වේෂය නැති, මෝහය නැති බුදුරජාණන් වදාලා ඒ බ්‍රාහ්මණයට නිന്ദා අපහාස ගැරහිලි කරපු බ්‍රාහ්මණයට වදාලා බ්‍රාහ්මණය ඔබ මට නොයේක් වචන කියලා බැන්නා. ඔබ මට නොයේක් වචන කියලා ගැරහුවා, අපහාස කළා. ඔය කිසි දෙයක් මගේ ලෝකෙට අයිති නැහැ. ඒ කියන්නේ බුදුරජාණන්සේට ඒක බුදුරජාණන්සේට අයිති දෙයක් නෙමෙයි. බැන්න කියලා බුදුරජාණන්සේට ඒක මුකුත් වෙන්නේ නැහැ. ගැරහුවා කියලා. මට අයිති දෙයක් නෙවෙයි. ඒක ඔබටයි අයිති. අර ඔබේ ඥාති හෝ හිතවතුන් ගෙදරට ඇවිල්ලා ඔබගේ සංග්‍රහය භුක්ති විඳින්න බෑ කිව්වා වගේ ඔය ඔබ බැන්න නින්දා කළ අපහාස කළ යමක් ඇත්ත ඒක ඔබටමයි අයිති මට අයිති නෑ කිව්වා. අන්න තරහ නැති සිත බුදුරජාණන්සේගේ තරහට ගන්නෑ. අපි කවද්ද මේ විදිහට ඉන්නේ නේ? අපිට බනිද්දි ගරහද්දි නින්දා කරද්දි අපේ ලෝකෙට අයිති නැති විදිහට ඉන්නේ කොහොමද? එහෙම හිතක් මේ ධර්මයෙන් ඇති කරගන්න පුළුවන්. ඇති කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ උතුම් ධර්මය ඔබ අහනවා වගේම පුරුදු කරන්න. ටික ටික හිතට දාගන්න. මෙනෙහි කරන්න. මෙනෙහි කර කර මේ කියා දීපු විදියට මේ තරහ දුරු කරන ක්‍රම කිහිපයක් ඉගෙනුවේ දැන්. මේ දේශනාව අහලා මේ ක්‍රම ටික ඉගෙනගෙන මෙනෙහි කර කර බලන්න. හරි ශනසීමයි හිතට. ඒ කවුරු හරි අපිට බනිද්දි අපිට ඒක ගණන් ගන්න තු වෙන්න පුළුවන් නම්. කවුරු හරි ගරහද්දි අපිට ඉන්න පුළුවන් නම් ඉතින් ගැරවම අපිට මොකද? නින්දා කළාම මොකද? අපහාස කළාම මොකද? අපේ ලෝකෙට අයිති නෑනේ.
ඒ නිසා නින්දා කරද්දි ගරහද්දි මේ අපහාස කරද්දි අපිට පුළුවන් උපේක්ෂා සිතින් ඉන්න. අර අපි ඉගෙන ගත්තේ මේ ක්‍රමවල. ඒ කියන්නේ අපි නින්දා කරනවා නම් අපි එයාගේ ගුණ සිහි කරගෙන අපි මේ සිතින් ඉන්නවා. එයා බැන්නට එයාගේ හොඳ දේවල් තියෙනවනේ කියලා හිතාගෙන එහෙම සිතක් ඇති කරගන්න පුළුවන් අපි කොච්චර මේ ලෝකේ ඇවිසිලා දඟලද්දි අපිට පුළුවන් සංසිඳීමෙන් ඉන්න. ඉතින් මේ ධර්මයේ තුලින් අනිවාර්යෙන් ඒ සංසිඳීම ඇති කරනවා. ඒ නිසා ඕන කෙනෙකුට ඕනෑම කාලයක මේ ධර්මයේ මේ ස්වාක්කාත සම්දිට්ඨික අකාලික ආදී ගුණ තියෙන නිසා මේ ධර්මයේ අනිවාර්යෙන් ඕනම කාලයක පුරුදු කරන කෙනාට සැනසීම තියෙනවා. මනාවකට පුරුදු කරනවා නම් මේ සිත මේ සංසිඳවා ගන්න මේ ධර්මයට පුළුවන්. ඒ නිසා මේ ධර්මය ඔබ පාවිච්චි කරන්න, මේ ධර්මය ඔබ ඉගෙන ගන්න, ඉගෙනගෙන ටික ටික නමුත් මේ ධර්මයේ ජීවිතය තුළ පුරුදු කරන්න. එතකොට අපිට අනිත් අය බැන්නත් තරහ යන්නේ නැහැ. ප්‍රශංසා කළන අපිට බැන්නත් එකයි ප්‍රශංසා කළත් එකයි අපේ සිතේ තුළ ධර්මයේ පුරුදු වුණාට පස්සේ. අපේ සිතේ ධර්මයේ පුරුදු වුණාට පස්සේ අපිට බැන්නත් එකයි ප්‍රශංසා කළත් එකයි. මේ දෙකමයි තියෙන්නේ. ඕනම කෙනෙකුට නිନ୍ଦා අපහාස ගැරහිලි කරනවානේ. ඒවට අපි කිපෙන්න යන්නේ නැහැ. අමනාපකම් ඇති කරගන්න යන්නේ. රාගය ඇති කරන අරමුණු බාහිර පරිසරයේ තියෙනවනේ අපි රාගය ඇති වෙන අරමුණු තිබුණා කියලා රාගය උපද්දවා ගන්න නැතුව වාසය කරන්න පුළුවන්. දේශය උපද්දවා ගන්න නැතුව වාසය කරන්න පුළුවන්. ඒ නිසා මේ රාග දේශ මොහ අවශ්‍ය ගන්න නැතුව වාසය කරපු පිරිසක් අතීතයේ මේ බුදුසසුනේ කොච්චර වැඩ හිටියද? ඒ ධර්මයේ හැසිරෙච්ච උත්තමයන්ගේ උත්තමාවියන්ගේ ජීවිත බලන්නකො කොහොමද ගත කරලා තියෙන්නේ? හරිය සැනසීමෙන් වාසය කළා. ඒ නිසා අපිටත් යම් සැනසීමක් ඕන නම් තථාගත ධර්මයමයි. මේ ධර්මයේම සැනසීම ලැබෙන්නේ. මේ ධර්මේ පුරුදු කරන්න, මේ සිත වඩන්න, කරුණාසිත වඩන්න, උපේක්ෂාසිත වඩන්න, ධර්මයෙන් මෙනෙහි කරන්න. එතකොට අපිට සංසිඳීමෙන් ඉන්න පුළුවන්. දුක් විඳින ලෝකේ, අසහනයටපත් වූ ලෝකේ දුකෙන් තොරව වසන්න මේ ධර්මයට පුළුවන්. අසහනයටපත් වූ ලෝකේ සහනයෙන් වසන්න මේ ධර්මයට පුළුවන්. ඒ නිසා ඔබට අපිට හැමෝටම තථාගත ශ්‍රී මුඛයෙන් වදාළ මේ ශ්‍රී සද්ධර්මයේ හදවතේ රඳවාගෙන මේ ධර්මයේ මෙනෙහි කරමින් රාගය සදහටම දුරු කරන්න ලැබේවා. ද්වේෂය සදහටම දුරු කරන්න ලැබේවා. මුලාව සදහටම දුරුකොට අපි හැමෝටම සාන්ත භාවයටපත් වෙන්නට, මෙසිතින් පිරීගිය සිතක් ඇති කරගන්නට, කරුණාවෙන් පිරීගිය සිතක් ඇති කරගන්නට, උපේක්ෂාවෙන් පිරීගිය සිතක් ඇති කරගන්නට අපි හැම දිනාටම භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහත් අනුකම්පාවෙන් වදාළ ශ්‍රී සද්ධර්මයේ උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අපි පුණ්‍යානුමෝදනා කරනවා. අපි දෙවියන්ට පින් දෙමු. මේ ගෞතම බුදුසසුනේ පහන් සිත් ඇති කරගෙන සිටින මෙත් කරුණා ගුණයෙන් බබලන සක්දෙව් රජුන් පින් අනුමෝදන් වෙත්වා. මෙත් ගුණයෙන් සෝභමානව වැඩ සිටි වැඩ වාසය කරන ගටිකාර බ්‍රහ්ම රාජයා පින් අනුමෝදන් වෙත්වා. විස්කම් දෙවි පුතුන්, විරූඪ විරූපාක්ෂ දතරාශ්‍ර වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරු, 38ක් වූ සෙම්පති දේවරු, ආලවක දෙවිඳුන්, සුමන සමන් දෙවියන්, කතරගම දෙවියන්, බුද්ධ ශාසනයට පැහැදුණු සියලු අල්පේසාකි මහේසාකි දෙවියෝ ධර්ම දානමය පින අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපයෙන් සැපයටපත් වී දෙවියන්ටද චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින උපකාර වේවා. මනුලොව ගෞතම බුද්ධ ශාසනයේ දෙවිවරු ආදරයෙන් සුරකිත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ පුණ්‍ය ධර්මයන් අද දින සංගායනා ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දායකත්වයේ දරන්නේ ස්වීඩනයේ පදිංචි පින්වත් පී.ඒ. ගාත් පියාණන්, සිල්වියා ගයත් මෑණියන්, ඒ වගේම ඩොමිනික් පුතණුවන් ඇතුළු පින්වත් පිරිසයි. ඒ පින්වතුන් පින් අනුමෝදන් කරන ආකාරයට පින් අනුමෝදන් කරන විශේෂයෙන්ම මුලින්ම ඩොමිනික් පුතණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ධර්ම දානමේ පිනේ අනුහසින් තුනුරුවන් සරණින් දෙවි රැකවරණින් ඒ පුතණුවන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, කායික සැපයට මානසික සැපයටපත් වේවා. නිරතුරුව මේ පුතාට සත්පුරුෂ ඇසුර ලැබේවා. ඒ පුතාට ගෞතම බුද්ධ ශාසනයේ මේ උතුම් නිර්මල ධර්මයේ පුරුදු කරගන්න ලැබේවා. ඒ පුතණුවන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රැබෑම ශ්‍රාවකයෙක් ලෙස සැපවත් වූ ජීවිතයක් ගත කරන්න ඒකාන්තයෙන් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා.
চিරාත් කාලයක් නිදුකින් වැඩ සිටිත්වා. ලෝකවාසී පිළිවෙත් පුරන සියලු සංඝ රත්නයට පින් අනුමෝදන්ව සියලු සංඝ රත්නයේ නිදුකින් ඊතා සුවසේ පිළිවෙත් පුරත්වා. පැවිදි අනගාരികා මෑණියන් වහන්සේලාටද අනකාරික දූපුතුන්ටද පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් ධර්මයේ හැසිරෙත්වා. සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු මේ හැම දෙනාටම නිදුක්ව නිරෝගීව ධර්මයේ හැසිරෙන මේ පිනද උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිට ලංකාවාසී ලෝකවාසී සෑම සිළු දෙනාට පින් අනුමෝදන්ව ඒ අයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. සියලු දුක් පීඩා වලින් වහවහාම නිදහස් වෙත්වා. සාදු සාදු සාදු. ස්වීඩනයේ පදිංචි පින්වත් පී.ඒ. ගාත් පියාණන් සිල්වියා ගාත් මෑණියන් ඇතුළු ඩොමිනික් පුතණුවන් ඇතුළු හැම දෙනා නමින් මිය පරලෝකී යම් ඥාතියෙක් වේද හැමෝටම ඔබ අප සෑම දෙනා නමින් මිය පරලෝකීය සිළු ඥාතීන්ට මාගේ මිය පරලෝකීය සහෝදර වන මංජුල නිශාන්ත මහත්මයාට පින් අනුමෝදන් වේවා. ඒ මියගිය නිශාන්ත මහත්මයා ඇතුළු සෑම සිළු දෙනාම දායකත්වය දරන පින්වතුන් නමින් මියගිය සෑම සිළු දෙනාම ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකාවන් නමින් මියගිය ඔබ අප සෑම දෙනා නමින් මියගිය සිළු දෙනා පින් අනුමෝදන් වේවා. මේ ධර්ම දානමය පිණින් මියගිය සිළු දෙනා පරලෝ වශයෙන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු දුක්ඛයන්ගෙන් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මේ දායකත්වයේ දරන පින්වත් පී.ඒ. ගාත් පියාණන් සිල්වියා ගාත් මෑණියන් ඩොමිනික් පුතණුවන් ඇතුළු සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකා සියලු දෙනාට ස්වීඩනයේ පදිංචි මේ පින්වත් පිරිසගේ ඥාති හිත මිත්‍රාදී යමෙක් ඇද්දී හැම දෙනාට දුවා දරුවන්ට ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ලංකාවාසී ලෝකවාසී හැමෝටම ශ්‍රද්ධා කාර්ය මණ්ඩල සියලු පින්වතුන්ට ඔබ සියලු දෙනාට අප සියලු දෙනාට මේ ධර්ම දානමය පින අනුමෝදන් වේවා. මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අප සෑම දෙනාට එකසේ අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය සුවසේ ධර්මයේ මෙනෙහි කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.